අඩපණ කළ කොරෝනා වසංගතයේ හේතුවෙන් නිවෙස් වලට කොටු වී සිටින සැදැහැවතුන්ගේ ධර්ම අවබෝධය වඩා වර්ධනය කිරීමේ අභිලාෂයෙන් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ රිපල් රුක්කි පිහිටි බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනය මගින් අන්තර්ජාලය ඔස්සේ සජීවී ලෙස ධර්මදේශනා ඉදිරිපත් කිරීම ආරම්භ කර අදට හරියටම මාස 3ක් ගත වෙන බව මේ අවස්ථාවේදී සඳහන් කරන්න කැමැතියි. අද ජූනි මාස 27 වෙනි සෙනසුරාදා ධර්මදේශනාව පැවැත්වීම සඳහා වැඩම කර වදාරා සිටින්නේ බද්දේක විහාරී පදනමේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වැෑගොඩපොළ විමල ඥාන ස්වාමින් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේව පාද නමස්කාර පූර්වකව සාදුකාරයක් දී පිළිගනිමු. සාදු සාදු සාදු. අද දිනේදී ධර්මානුශාසනාව සඳහා සදහැ සිටින් අනුග්‍රහය දක්වන්නේ ශානිකා නරසිංහ සහ නරසිංහ මහත්මිය සහ ඒ පවුලේ සියලු දෙනා විසින් මේට දින 12කට පෙර ජූනි මාස 15 වෙනි දින පරලෝ සැපත් එන්.එම්. සෝමාවතී මණිකේ මෑණියන් හට පින් අනුමෝදනා කිරීම සහ ශානිකාරන් නරසිංහ දෙවියන් සහ පවුලේ සියලු දෙනා විසින් ඉතාමත් බැතිබර සිටින් මෙම ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දක්වනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ධර්මානුශාසනාවට සවන් දීම සඳහා සූදානම් සිටින පිරිස පංචශීලයේ පිහිටුවා ධර්ම දේශනාව ආරම්භ කරන ලෙස වහන්සේගේ තමත් ගෞරවයෙන් මා ආරාධනා කර සිටිනවා. සාදු සාදු සාදු. හොඳයි, තෙරුවන් සරණයි. සිල් සමාදන් වීම සඳහා කවුරුත් නමස්කාරය කියන්න. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං පාවබන්තේ. පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී
සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජ පමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සන්ධිම් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදිතබ්බං. ආම බන්තේ සාදු සාදු සාදු. හොඳයි. සියලු දෙනාම තමන් ඉන්න ඉරියව්ව පහසුවෙන් තබාගෙන ඉන්න ඉරියව්වට කවුරු සිහිය පිටුව ගන්න. මම මේ මොහොතේ ඉඳගෙන ඉන්නේ කියලා ඉන්න ඉරියව්ව තමන්ගේ මනසින් දකිමින් ඉන්න ඉරියව්වට කවුරු සිහිය පිටුව ගන්න. මේ මොහොතේ අපි සියලු දෙනාම මේ වාඩි වෙලා තැන්පත් වෙලා බලාපොරොත්තු වෙන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් අවවාදයක් අනුශාසනාවක් ශ්‍රවණය කරන්නටයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ තාම කලාතුරකින්. ඒ වගේම උන්වහන්සේ දේශනා කරන ලද ධර්මයක් මේ ලෝකේ පවතින තාම කලාතුරකින්. ඒ වගේම ඒ ධර්මයේ දේශනා කරන අය ලෝකයේ පහළ වෙන්නේ තාම කලාතුරකින්. ඒ වගේ මේ ධර්මය ශ්‍රවණය කරලා තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන අය ලෝකයේ පහළ වෙන්නේ තාම කලාතුරකින්. එතකොට මේ ලෝකයේ පරම දුර්ලභ කාරණා අපේ ජීවිතයට සම්මුඛ වුණා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය මේ මිහි පිට පවතින අවධියකදී අපි මනුෂ්‍ය ජීවිතයක් ලබලා උතුම් කල්යාණ මිත්‍ර ඇසුර තුළින් අපි ඒ ධර්මය ශ්‍රවණය කරා. ඒ වගේ මේ තේරුම් ගත්තා. ඊට අනුකූල අපිට කටයුතු කරන්නට හැකියාවත් ලැබිලා තියෙනවා. ඉතින් අපි ලැබුවා වූ මේ පරම දුර්ලභ අවස්ථාව, මේ මොහොත, මේ ප්‍රතිලාභය අපිට බොහෝ කාලයක් මේ ප්‍රතිලාභය අපිට තව බොහෝ කාලයක් පවත්වයිද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. හේතුව තමයි ජීවිතය හරිමතාවකාලික. එනිසා මේ මොහොත අපිට කොයි මොහොතේ අහිමි වෙලා නැති වෙලා යයිද දන්නේ නැහැ. ජීවිතයේ බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ හරියට තන අග තියෙන පිළිබිඳක් වගේ. තන අග තියෙන පිළිබිඳ ඕනම මොහොතක බිමට පතිත වෙන්නට පුළුවන්. එය කිසිම හයියක් හත්තියක් නැහැ. ජීවිතයත් එහෙම ඕනම මොහොතක මේ ජීවිතය මරණයට පත් වෙන්න පුළුවන්. කිසිම හයියක් හත්තියක් තියෙන එකක් මේ ජීවිතය කියන්නේ. ඒ වගේම ජීවිතය හරියට කඳු මුදුනකින් ගලන ගංගාවක් වගේ. කඳු මුදුනින් ගලන ගංගාව හැම මොහොතේම පහළට ගලනවා. කිසිම මොහොතක් නතර වීමක් නැහැ. ජීවිතයත් එහෙමයි. උපන් දවසේ ඉඳලා ජීවිතයේ වේගයෙන් මරණය කරා ගලාගෙන යනවා. කිසිම දවසක් මොහොතක් නතර වීමක් නැහැ. ඒ වගේම ජීවිතයේ හරියට මරණයට නියමුණු ගවයෙක් වගේ. මරණස්ථානයට ගවයෙක් රැගෙන යනකොට ඔහු තියෙන හැම පියවරකින්ම ලං වෙන්නේ මරණයටයි. ජීවිතයත් එහෙමයි. මේ ගෙවන හැම දවසක් රාත්‍රියක් පාසා, පැයක්, විනාඩියක්, තප්පරයක් පාසා ජීවිතයකම ක්‍රමයෙන් පියමන්න ගන්නේ මරණයටයි. ඒ වගේම ජීවිතයේ හරියට දියේ ඉරක් වගේ. දියේ ඉර වහා මැකෙනවා. ඒ මැකෙන ඉර කවදාකවත්ම දකින්න ලැබෙන්නේ නැහැ. ජීවිතයත් එහෙමයි. යම් මොහොතක මරණයට පත් වෙන මරණයෙන් ජීවිතේ මැකෙනවා. ඒ මැකෙන ජීවිතේ නම් අය කවදාකවත් දකින්න ලැබෙන්නේ නැහැ. මේ විදියට ගත්තාම ජීවිතේ කිසිම හයියක් හත්තියක් නැති වේගයෙන් මරණය කරා ගලාගෙන යනවා. මරණයටම හැම මොහොතේම පියමන් නගනවා. ඒ වගේම මරණයෙන් යම් මොහොතක මැකෙනවා. ඒ මැකෙන ජීවිතේ දකින්න ලැබෙන්නේ නැහැ. මරණය අපිට නොයෙක් හේතුන්ගෙන් සිද්ධ වෙන්න පුළුවන්. ඔය කන බොන ආහාර බැන පාන බැරි වෙලාවක් පසක් පිසක් වුණොත් මැරෙන්න පුළුවන්. ඒ වගේම ඔය යන්නකොට හැබැයි හැප්පිලා ඉස්සෙල්ල වැටුණොත් මැරෙන්න පුළුවන්. සතේ සර්පේ දෂ්ට කරොත් මැරෙන්න පුළුවන්. මනුෂ්‍ය අමනුෂ්‍ය කරදර වලට ලක් වුණොත් මැරෙන්න පුළුවන්. වාත පිත්ත සෙම තුන්දොස් කිපුණොත් මැරෙන්න පුළුවන්.
පරිහරණය කරන යාන වාහන ආදී විදුලිය මේවා නිසා මරණයට පත් වෙන්න පුළුවන්. බාහිරව තියෙන නොයෙක් විපත්ති කරදර මුල් කරගෙන මරණයට පත් වෙන්න පුළුවන්. ඒ නිසා ජීවිතේ හරිතාවකාලිකයි. මරණය නම් අපිට ඒකාන්තයෙන්ම සිද්ධ වෙනවා. එම නිසා අපි මේ ගත කරන්න අපේ ජීවිතයේ අවසාන කාලය වෙන්න පුළුවන්. ඔය අවසාන මාස කීපයේ සති කීපයේ දින කීපයේ වෙන්න පුළුවන්. සමහර වෙලාවට මේ අවසාන දවස වෙන්නට පුළුවන්. එම නිසා අපේ මේ අවසාන බණ දේශනය ඇසීම වෙන්නට පුළුවන්. ඒ නිසා අපි තාම සිහිය නුවණ පිහිටුවාගෙන අපේ මනස බාහිර දේවල් වලට යොමු කරගන්න නැතුව මුළු දෙසවම්ම මේ දේශනාවට සමන් දෙමින් මම මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන බලගත්තු අධිෂ්ඨානය සිතේ ඇති කරගෙන අපි මේ බුදුරජාණන් වහන්සේගේ අවවාදයක් අනුශාසනාවක් ශ්‍රවණය කිරීම සඳහා අපි කවුරුත් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තංකින් මඤ්ඤත භගිනියෝ චක්කුම් නිච්ඡං වා අනිච්ඡං වාති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්තුනි, අදත් අපේ සන්ධ්‍යායාමේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරන්න දේශනා කරපු මේ වටිනා ධර්මය අපි ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙනවා. අද අපි දේශනාව සඳහා මාතෘකාව වශයෙන් ප්‍රකාශ කරන්න යෙදුනේ මජ්ක්‍ධිම නිකායට අයිති නන්දකෝවාද සූත්‍රය. නන්දක කියන ස්වාමීන් වහන්සේ කරපු අවවාදයක් නිසා මේකට කියන නන්දකෝ වාද සූත්‍රය. ඕවාද කියන්නේ අවවාදය කියන එකයි. නන්දක ස්වාමීන් වහන්සේ විසුණී පිරිසකට කරපු අවවාදයක්. ඒ නිසා මේ සූත්‍රය නන්දකෝ වාදය සූත්‍රය නමින් හඳුන්වනවා. එක්තරා කාලයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න අවධියකදී මහා ප්‍රජාපති ගෞතමී ඇතුළු 500ක් භික්ෂුණීන් වහන්සේලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරලා උන්වහන්සේට වැඳ නමස්කාර කරලා එකක් පසක වාඩි වෙලා මේ මහා ප්‍රජාපති ගෞතමිය වහන්සේ භාග්‍යතුන් වහන්සේට මතක් කරනවා ඕවදතු බන්තේ භගවා භික්ඛුනීයෝ අනුශාසතු බන්තේ භගවා භික්ඛුනියෝ කරෝතු බන්තේ භගවා භික්ඛුනින ධම්මී කතං. ස්වාමීනි, මේ භික්ෂුණීන් වහන්සේලාට අවවාද කරන්න, අනුශාසනා කරන්න, ඒ වගේම ධර්මයක කතාවක් කරන්න කියලා භාග්‍යතුන් වහන්සේට ආරාධනා කරා. භික්ෂුණී ශාසනය පටන් ගැනීමත් එක්කම බුදුරජාණන් වහන්සේට ලැබුණු ආරාධනාවක් තමයි නිතර පුළුවන් තරම් මේ භික්ෂුණීන් වහන්සේලාට අවවාද අනුශාසනා කරන්න කියලා. ඊට පස්සේ මේ කාර්ය භාගතුන් වහන්සේම සිද්ධ කරන්න නැතුව අනිකුත් ස්වාමීන් වහන්සේලා සිද්ධ කරන්න පටන් ගත්තා. ඒ සඳහා ශාසනය බොහෝ වැඩි කාලයක් ගත වුණු ස්වාමීන් වහන්සේලා තමයි ඒ අවවාද අනුශාසනා දෙන්නේ. ඉතින් නීතියක් ඇටියටත් පසු කාලීනව ඇවිල්ලා තියෙනවා අවුරුදු 20ක් උපසම්පදාවෙන් වැඩි වෙන්න ඕනේ භික්ෂුණීන් වහන්සේලාට අවවාද අනුශාසනා කරන්න. ඒ වගේම ධර්ම විනය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ වගේම වස් 20කුත් ගිහිල්ලා තියෙන්න ඕනේ. ඉතින් රහත් වුණත් කල්ලාතුව එහෙම මේ අවවාද කරන්න යන්නේ වස් 20ක් ගියාම තමයි අවවාද අනුශාසනා කරන්නේ. ඉතින් ඒ නිසා තේර කියන මේ මහා තේර ස්වාමීන් වහන්සේලා තමයි එතකොට භික්ෂුණීන් වහන්සේලාට අවවාද කරන්නේ. ඉතින් මේක කාලයක් යනකොට මේ එක ස්වාමීන් වහන්සේට එක දවසට ගිහිල්ලා වාර වශයෙන් බෙදලා තිබුණා. එක ස්වාමීන් වහන්සේලාට ගිහිල්ලා අවවාද අනුශාසනා කරන්න. ඉතින් දවසක් භාග්‍යවතුන් වහන්සේ අහනවා ආනන්ද ස්වාමීන් වහන්සේගෙන්, ආනන්ද අද කාටද මේ වාරයේ තියෙන්නේ භික්ෂුණීන් වහන්සේලාට අවවාද කරන්න? එතකොට ස්වාමීනි අද තියෙන අර නන්දක ස්වාමීන් වහන්සේට
තමයි තියෙන්නේ. නන්ද ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා නේද? මේ සායනස්ගේ නම නන්දක ස්වාමීන් වහන්සේ. භාගතුන් වහන්සේට කිව්වා ස්වාමීනි නන්දක ස්වාමීන් වහන්සේට තමයි අද වාරයේ තියෙන්නේ. හැබැයි මේ නන්දක ස්වාමීන් වහන්සේ කැමති නැහැ මේ වාර වශයෙන් ගිහිල්ලා දේශනා කරන්න කැමති කෙනෙක් නෙවෙයි කිව්වා. උන්වහන්සේ කැමති එක දිගට තමයි දවස් කිහිපයක් ගිහිල්ලා දේශනා කරන්න කැමති. මේ වාර ක්‍රමයේ එච්චරම කැමති කෙනෙක් නෙවෙයි. ඒ වෙලාවේ මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නන්දක ස්වාමීන් වහන්සේට කතා කරලා නන්දක භික්ෂුණීන්ට අවවාද කරන්න අනුශාසනා කරන්න ධාර්මික කතාවක් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ මේ නන්දක ස්වාමීන් වහන්සේට මතක් කරා. ඒ නිසා නන්දක ස්වාමීන් වහන්සේ ඒක බාර අරගෙන උන්වහන්සේ මේ උදෑසනම උන්වහන්සේ සැවැත් නුවරට පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වැඩලා පිණ්ඩපාතයෙන් පස්සේ තවත් ස්වාමීන් වහන්සේ නමක් එක අත්ත දුතිය කියලා කියන දෙවැන්නික් එක්ක තනියෙන් නෙවෙයි තවත් ස්වාමීන් වහන්සේ නමක් එක්ක රාජකාරාමයේ කියලා ඒ භික්ෂුණීන් වහන්සේලා එකතු වෙන තැනක් තියෙන වැඩම කරා. තර ධර්ම ශ්‍රවණය සඳහා පැමිණිලා සිටි භික්ෂුණීන් වහන්සේලා 500 නමක් උන්වහන්සේ ඈතින් මෙනවා දැකලා මේ අය ආසනයක් එහෙම පනවල පාදෝවනය කරන්න පැම්භාජනයකුත් තියලා තිබුණා. ඉතින් උන්වහන්සේ එතනට ගිහලා තමන් වහන්සේ මරගෙන පාදෝවනය කරගෙන උන්වහන්සේ ආසනයේ වැඩ හිටියේ. ඉතින් අර භික්ෂුණීන් පිරිස ඔක්කොම ඇවිල්ලා උන්වහන්සේ ළඟට ඇවිල්ලා වන්දන නමස්කාර කරලා ඔක්කොම වාඩි වුණා. ඉතින් වාඩි වුණාට පස්සේ නන්දක ස්වාමීන් වහන්සේ මේ භික්ෂුණීන් වහන්සේලා අමතලා කියනවා පටිපුච්චි කතාකෝ භගිනෝ භවිස්සන්ති. නැගිනිවරණි අද දේශනය මේ ප්‍රශ්නෝත්තර ප්‍රශ්න අහමින් තමයි කරන්නේ. ප්‍රශ්න අහනවා දේශනය යන ගමන්ම ප්‍රශ්න අහමින් තමයි මේ දේශනය කරන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ අහන දේවල් දන්නවනම් දන්නවා කියන්න නැත්නම් නැහැ කියන්න. ඒ වගේම යම් කිසි කෙනෙකුට මේ දේශනය පිළිබඳ සැකය සංකාවා විමතිවා කියනවා. සැකය සංකාවක් විමතියක් ඇති වුණොත් ඒක මගෙන්ම අහන්න. මේ ඉදම් පන්තේ කතන් ස්වාමීනි මොකද්ද මේක මොන කාරණයක්ද මොකද්ද මේක කියලා මගෙන් අහන්න. ඊමසකුවත් මේක අර්ථය මොකද්ද මේ ධර්ම කාරණය මොකද්ද මේක අර්ථය මොකද්ද මේක මොකේද දායිත් ඒ විදිහට මගෙන්ම ප්‍රශ්න කරන්න කියලා නන්දක ස්වාමීන් වහන්සේ භික්ෂුණීන් වහන්සේලාට මතක් කරා. ඉතින් මේ මතක් කිරීම කරනවත් එක්කම භික්ෂුණීන් වහන්සේලාට බොහෝම සතුටක් ඇති වුණා. බොහොම සන්තෝෂයක් ඇති වුණා. අනේ නන්දක ස්වාමීන් වහන්සේ අපිට පැවරනවා. ඕන දෙයක් අහන්න ඕන ප්‍රශ්නයක් අහන්න ඒ වගේ ප්‍රශ්න කරමින් කතා කරන්නේ සැකය සංකාවක් තියෙනවා ඒක කාගෙන්වත් අහන්න මගෙන්ම අහන්න ඒ විදිහේ පැවරීමක් කරන ඉතින් ඒකට මේ බොහොම සතුටුලා කියනවා ස්වාමීනි අපි ඔබ වහන්සේ කරේ මේකෙන් අපිට බොහෝ ප්‍රසාදයක් ඇති වුණා මේ ඔබ වහන්සේ අපිට මේ ධර්මයේ පැවරීම අපිට ලොකු සැහැල්ලුවක් ලොකු සැනසීමක් මොකද ඕනම දෙයක් අපෙන් ඔබ වහන්සේගෙන් අහන්න කියලා අපිට පැවරීමක් කරපු නිසා. ඒ නිසා අය බොහොම සන්තෝෂයට පත් වුණා දේශනේ පටන් ගන්න කොටම. ඊට පස්සේ මේ නන්දක ස්වාමීන් වහන්සේ මේ භික්ෂුණීන් වහන්සේලාගෙන් අහන ප්‍රශ්න කරමින් දේශනයන් ඉතින් ඒ නිසාම කියනවා තංකින් මඤ්ඤති භගිනියෝ චක්කුන් නිච්ඡං වා අනිච්ඡං වා නැගිනිවරණි ඔය අය කල්පනා කරන්නේ නැත්නම් හිතන්නේ මොකද්ද මේ ඇහැ නිට්ටියද අනිත්‍යද කියලා ප්‍රශ්නයක් ඇටියට ඇහුවා. ඔබලා හිතන්නේ මොකද්ද මේ ගැන? ඇහැ නිට්ටය දෙයක්ද අනිත්‍ය දෙයක්ද? එතකොට මේ භික්ෂුණීන් පිරිස බොහොම සිහි කල්පනාවෙන් යුතුව බොහොම හැමෝම උත්තර දෙනවා අනිච්ඡම් බන්තේ ස්වාමීනි ඇහැ කියන්නේ අනිත්‍ය දෙයක්. ඊට පස්සේ අහනවා යම්පනා නිච්ඡං සුඛං වා දුක්ඛං වා. ඉතින් ඔය අනිත්‍ය නම් ඒක සැපද දුකද කියලා ඇහුවා. එතන කිව්වා දුක්ඛං බන්තේ ස්වාමීනි අනිත්‍ය නේ දුකයිනේ. ඒ නිසා ඔක්කොම කිව්වා ස්වාමීනි මේක දුකක් කිව්වා. ඊට පස්සේ අහනවා යම්පනා නිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලානුතං සමුපස්සිතුං ඒතම්මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා. එතකොට යමක් අනිත්‍යයි නම් ඒ වගේ මේක මහා දුකකුත් නා විපරිණාම ධම්මයක වෙනස් වෙලා යනවා නම් කල්ලානුතං සමුපස්සිතුං කල්පනා කරන්න හරිද සුදුසුද ඒතම්මම මේ ඇහැ කියන්නේ මම
ඒසෝ හමස්මීම මම වෙමි ඒසෝ මේ අත්තමික මගේ ආත්මය හැකෙනවාගේ මම වෙමි මට අයිති නැත මට ඕන විතර වසගේ පවත්තන්න පුළන් මෙහෙම කල්පනා කිරීම හරිද කියලා ඇයි ඇහැ අනිත්‍යයන එක මහා දුකකුත්නම් වෙනස් වෙලාත්යනවන එමදු ඇහැ මමය මාගේ මට අයිතිය කියල සැලකීම හරිදි කියලැවෝ. නොහේ තම්බන්තය ස්වාමිනීක නම් සුදුසුම නැහැකව එහෙම කල්පනා කිරීම කිසිසේ සාධාරණ නෑ එක සුසු නැති කල්පනාක වැරදි කල්පනාවක් කිවෝ. ඊට පස අහනවායම තංකින් මං්්‍යත භාගිනියෝ. මහා නැගනිට මේ ගැනකුම කොමදෝගට හිතන්නේ කල්පනා කරන්න මොකද මේ ගැන හිතන්න. සෝතන් නිච්චංවා අනිච්චංවා මේ කණ නිත්‍යයයිද අනිත්‍යයද කියලව. ඉට පස හැමෝම බොහම සයෙන් පිළිතුර දෙනවා ස්වාමිනි කණ කියන්නෙත් අනිත්‍යයනි. එතොට උන්වහන්සේ අහනවා යමක් අනිත්‍යයනන් ඒක සැපත්ත දුකත්ත. එතරකුව ස්වාමිනි යමක් අනිත්‍යන ඉතින් දුකයින ඉතින් යමක් අනිත්‍යයන්න ඒක මහා දුකක්කනම්. ඒවගේ මේක වෙනස් වෙලාත් යනවන කල්පනා කිරීම හරිද මමය මාගේ මට අයිතිය කියලා කිවනේ ස්වාමිනි කල්පනා කිරීම සම්පූර්ණම වැරදි නොහේ තමත් එහෙම කල්පනා කිරීම හරි නෑ මෙහෙම කල්පනා කරොත් ඒක සම්පූර්ණ වැරදි කල්පනැයි ඇහැ අනිත්‍යයනම්. ඒවගේම ඒක මහා දුකකුත්නම් ඒක විපරණාමයට අපත එමදු හැ කොමද මගේ වෙන්නේ ඒම කොමද මම වෙන්නේ කොමද ඒක මගේ ආත්මය වෙන්නේ මට ඕන ඕන විදිය කොහොමද ඒක පාලනයක් වෙන්නේ ඒක එනම් ආත්මයක් වෙන්නේ නෑ. ඊළඟට අහනවා මේ ගැනත් කොහොමද හිතන්නේ මේ දිව නිත්‍යද අනිත්‍යද කියලා හැවෝ. දිව නාසය නිත්‍ය ධනිත්‍යයද කියලා හැවෝ. ගහන නිච්චංවා නිච්චංවා මේ නාසයත් නිත්‍යය ධනිත්‍යද කියලා වෙතරකුවා අනිච්චම්බන්තේ ස්වාමීණී අනිත්‍යය කිව්වා. එතොට ඇහවා යම්පනානිච්චන් සුකම්වා දුක්කම ති යමක් අනිත්‍රයක සැපත දුකක්ද එතරකුවා දුකම්බන්ති අනි ස්වාමි දුකක්න. ඉති යමක් අනිත්‍යයි නම් ඒවගේ ඒක මහා දුකකුත්නම් ඒක වෙනස් වෙනත් යනවනම් ඉතින් එමඳු මේ නාසේ මමය මාගේ මට අයිති කියල කල්පනා කිරීම හරිද කියලවා. එදරකිවා ස්වාමීනී ඒක සම්පූර්ණ වැරදි කල්පනාවයි හරිනෑ කිව්වා. ඊළඟට ඇවත් මේ දිව නිත්‍යය ධනිත්‍යයද කියලව එතරක ස්වාමිනි දිවත් අනිත්‍යය ඉති යමක් අනිත්‍යන එක දුකක්ද එමනත්තන් සැපත්ති කියල වෙතරකුව දුක්කම්බන්තික දුකක් ඉති යමක් අනිත්‍යයි නම් ඒක ඉති මහා දුකකුත්නා ඉති වෙනස් වෙලාත් යනවන කල්පනා කරන්න හරිද මම මාගේ මට අයිති කියලා නොහේ තම්බන්තේ අනේ ස්වාමිනීම කල්පනා කරන්න සුදුසු නෑ හරි කල්පනාවක් නෙව. ඉළඟට ඇව කායු නිච්චෝවානිත්වම කය නිත්‍යය ධනිත්‍යද කියලහැව. කය නිත්‍යය ධනිත්‍යද කියලව එතරක ස්වාමි කයත් අනිත්‍යයි. යම්පනානිච්චන් දුක්කම්වා සුකම්ම යමක් අනිත්‍යනක සැපත් දුකත්ති එතරකිව දුකක් කියලා. ඉති යමක් අනිත්‍යයි නම්. ඒවගේ මේක මහා දුගකුත්න එක වෙනස් වෙලා යනවන විපරිනාමයට නැති වෙලා යනවනම්. ඉතින් එමදු මේ කය මමය මාගේ මට අයිති කියල කල්පනා කිරීම හරිද කිව්වා. එතරවා නොහේ තම්පන්ති ස්වාමීනි සුදුසු නෑ කියලා. ඊළඟට හන මනෝ නිච්චෝවා නිච්චෝ මේ මනස නිත්‍යය ධනිත්‍යයද කියලහැව. එතරක ස්වාමීනි මනසත් අනිත්‍යයි. ඉති යමක් අනිත්‍යන ඒ සැපයිද දුකයි ත්‍රකව ස්වාමිනි දුකයි. ඉති යමක් අනිත්‍යයන දුකයි නම් වෙනස් වෙලායනවන එමදු මනස මමය මාගේ මට අයිති කියලා කල්පනා කිරීම හරිද කියලවා. නොහේ තම්පාන්ති ස්වාමිනීක සම්පූර්ණ වැරදි කල්පනාවක් කියල පෝ පිටතුරු දුන්නා. ඉළඟට හන තංකිසේතු ඇයි මේකට හේතු එහෙම උත්තර දෙන්න මේ ආයතන අයම ඇහැ කණ නාසේ දිව ශරීරයේ මනසකින් මේ ආයතන හයම අනිත්‍යය කියන හේතුවමගත් කියලම ඇයි එහෙම කියන්න කියලා කිවා පුබ්බේ හොනෝ හේතම් බන්තේ යථභූතන් සම්මපඥාය සුනිත්තන් ඉති මේච අච්චතිකා ආයතන අනිච්චා කියලා කිව ස්වාමීනි අප කල් ඇතුවම මේ මනානුවනින් දැකලා තියෙනවා මේ ආධ්‍යාත්මික ආයතන හයම අනිත්‍යයි කියලා. එත භාවනා වශයෙන් ඒවගේම තවත් දේශනා තුළින් නිතරම දැක්ක දෙයක් මේක එක යථා භූතන්ගෙන මේක ති ඇත්ත ස්වභාවේ ඇහි ඇත්ත ස්වභාමකද අනිත්‍යයි. ඇයි ඇත්ත ස්වභාමකද දුකයි. ඇහි ඇත්ත ස්වභාමකද අනාත්මයි. එතම ඇහේතින යථාර්ථය බොහෝ වාරවලදි පුබ්බේවකෙන් අපි කල් ඇතුම දැක්ක ඒක බයිනත උත්තර දුන්නේ යහනකොට ඇහැ නිත්‍යයදක අනිත්‍යදක ලැවා
කෙලිම උත්තර දුන්නාම අනිත්‍යයි. එහෙම කියන්න හේතුව බුදුරජාණන් වහන්සේ කිව්වේ හින්දාද? ඒවා ඒකයි ඒ කව මං ආපු හින්දාද? නෑ. ඒකයි ඒතරක නෑ ස්වාමීනි අපි මේක අනිත්‍යයි කියලා කියන්නේ මේක කල්ැතුවම අපි දැක්ක පුබ්බේවනෝ හේ සම්බන්ති යථාභූතං සම්මප්පඤ්ඤා සුදිට්ඨං මනා නුවණින් දැකලා තියෙනවා චෛ මේ අජ්ජත්තික ආයතන අනිත්‍ය මේ ආධ්‍යාත්මික ආයතන හය කියන්නේ මොකද්ද? අනිත්‍යයි කියලා සීල් ගහගෙන ඉන්නේ. කල්ැතුම දැක්ක දෙයක් කියන්නේ උත්තර දෙන්නේ දැක්ක දෙයක්. ඒතර භාවනා වශයෙන් මේක කරලා තියෙනවා. ඒ වගේම දේශනා අහනකොට මේ වගේ දේශනා අහලා තියෙනවා. ඒ නිසා කල්ැතුම දැක්ක දෙයක් තමයි දැන් මේ මොහොතේ පිළිතුරු දෙන්නේ කිව්වා. එතකොට උන්වහන්සේ කියන සාදු සාදු භගිනියෝ නැගිනවනේ බොහොම හොඳයි. සාදු කියන්නේ මොකද්ද? ඔව් සාදු කියන්නේ බොහොම හොඳයි කියන එකයි. සාදු සාදු වෙන සාදු කියන්නේ සාදු නේ සාදු හොඳ වැඩේ කියලා කියන්නේ. එතකොට මේකට සාදු සාදු කියන්නේ බොහොම හොඳයි බොහොම අගේ කිව්වා. බොහොම හරි කිව්වා කට්ටිය. එවං හේතම් භගිනියෝ හොති අරිය ශාවකසේ යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ තං මෙහෙම තමයි කිව්වා ආර්ය ශ්‍රාවකයෝ මන අනුවණින් දැක්කොත් එයාගේ පිළිතුරු මේ විදිහේ වෙන්න ඕනි කිව්වා. ඒක මේ ඒ නිසා ආර්ය ශ්‍රාවකයන් දිය යුතු පිළිතුරු තමයි ඔය කට්ටිය හරියටම දෙන්නේ. ඒ නිසා මේක හරි කියලා කිව්වා උන්වහන්සේ. ඊට පස්සේ මේ නන්දක ස්වාමීන් වහන්සේ අර බිසුණුන් වහන්සේලාගෙන් ආයමත් අහනවා තංකින් මඤ්ඤතේ භගිනියෝ රූපා නිච්චාවා නිච්චාවා මේ රූප තියෙනවනේ බාහිරව රූප පේනවා. ඒ රූප නිට්ටියද අනිත්‍යද කියලා ඇහුවා. ඇහැනම් දැන් මොකද්ද? ඇහැ අනිත්‍යයි කියලා දැන් උත්තර දුන්නා. ඇහැ වහිනම් රූප ඇහැ අනිත්‍ය නම් රූප කොහොමද කියලා. ඒතරක රූප කියන්නේ ස්වාමීනි අනිත්‍යයි කිව්වා. යම්පන අනිච්චං දුකං වා සුඛං වා යමක් අනිත්‍ය නම් යමක් වෙනස් වෙනවා නම් ඒක සැපද දුකද කියලා ඇහුවා. ඒතර කිව්වා දුක්ඛම්බන්තේ කියලා. යම්පන අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නුතං සමුප්පස්සිතුං ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා. යමක් අනිත්‍යයි නම් ඒ වගේ මේක මහා දුකක් නම් ඒ වගේ මේක වෙනස් වෙලා නැති වෙලා යනවා නම් කල්පනා කිරීම සුදුසුද? ඒතම් මම ඒ මම මාගේය ඒසෝ හමස්මි ඒ මම වෙමි ඒසෝ මේ අත්තා ඒක මගේ ආත්ම මොකද්ද? රූප. ඒතම් කියන්නේ ඒ රූපය කියන රූපය ඒ තමම ඒ රූපය මාගේ නොවේ මම නොවේ මගේ ආත්මේ නොවේ. ඒකයි ඊළඟට උන්වහන්සේ අහනවා තංකින් මඤ්ඤති භගිනි මාගිනේ මේ ගැන කොහොමද හිතන්නේ? සද්දා නිච්චාවානිත මේ සද්ද තියෙන ඒව නිට්ටිද අනිත්‍යද කියලා අහුවා. සද්ද නිට්ටිද අනිත්‍යද කොයිතර ස්වාමීන් සද්දත් අනිත්‍යයි. ඉතින් යමක් අනිත්‍ය නෙක සැපද දුකද කියලා අහුවා. ඉතින් යමක් අනිත්‍ය නෙක දුකයි. යමක් අනිත්‍යයි නම් දුක නැහැ වෙනස් වෙලා යනවා. ආන්නේ සද්ද මාගේ මම වෙමි මගේ ආත්මය කියලා කල්පනා කිරීම සුදුසුද? ඒ තම්මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා මේ මාගේ මම මගේ ආත්මය කියන කල්පනා හරිද? නොහේතම් බාද ස්වාමීනි එක සම්පූර්ණ වැරදි කල්පනාම කල්පනා කරන්න සුදුසු නැහැ කිව්වා. ඊළඟට ඒව ගන්ධ සුවඳ ගන්ධා නිච්චාවා නිච්චා මේ ගන්ධ කියන දේ නිට්ටයද අනිත්‍යද? ඒතරක ගන්ධ අනිත්‍යයි. යමක් අනිත්‍ය එක සැපද දුකද? දුකක් කිව්වා. යමක් අනිත්‍යයි නම් දුකයි නම් විපරිණාම ධම්ම වෙනස් වෙලා යනවා. එමඳු මේ සුවඳ ගන්ධ සුවඳ මම මාගේ මට හිතී කියලා කල්පනා කිරීම හරිද කිව්වා. ඉතින් යමක් අනිත්‍යයි නම් දුකකුත් නම් වෙනස් වෙලා යනවා. ඉතින් එමඳු දේ මම කියලා කල්පනා කිරීම සුදුසු නෑ. මගේ මට හිතී කියලා කල්පනා කිරීම සුදුසු නෑ කිව්වා. එහෙනම් රස නිට්ටයයි අනිත්‍යද කිව්වා. ඒතරක ස්වාමීන් රසත් අනිත්‍යයි. ඉතින් යමක් අනිත්‍ය එක සැපද දුකද කියලා කිව්වා. දුකයි කිව්වා. ඉතින් යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙලා යනවනම් ආන්නෙමදු රස මම මාගේ මට හිතී කියලා කල්පනා කිරීම සුදුසු කියලා. ඒතරක සුදුසු නෑ කියලා. ඒ වගේම ඒවා පොට්ටබ්බෝ නිච්චම පහස කියන දේ නිට්ටයද අනිත්‍යද කියලා. පහසත් අනිත්‍ය. ඉතින් යමක් අනිත්‍ය නම් දුකයිද? එහෙම නැත්නම් සැපයිද කිව්වා. දුකයි කිව්වා. ඉතින් යමක් අනිත්‍යයි නම් දුකයි නම් වෙනස් වෙලා යනවනම් එමදු පහස මම මාගේ මට හිතී කියලා කල්පනා කිරීම හරිද? ඒතරක නොහේතම්බන්තේ එහෙම කල්පනා කිරීම සුදුසු නෑ කියලා. ඊට පස්සේ අහනවා ධම්මෝ නිච්චාවා නිච්ච මේ ධර්ම නිත්‍ය සිතිවිලි කියලා කියනවා. ඒවා නිත්‍යද අනිත්‍යද කියලා. ඒතරක ධම්මත් අනිත්‍යයි. ඉතින් යමක් අනිත්‍ය එක සැපද එහෙම නැත්නම් දුකද? ඒතරක දුකක්. ඉතින් යමක් අනිත්‍යයි නම් දුකයි නම් වෙනස් වෙලා යනවා නම් එමදු
මේ ධම්ම මමේ මාගේ මට අයිතිය කියලා කල්පනා කිරීම සුදුසුද කිව්වා. කල්ලන්න තන් සමනුපස්සිතුන් කියනවා. කල්ලන් කියන්නේ සුදුසුද එහෙම කල්පනා කිරීම සමනුපස්සිතුන් එහෙම බලන්න කල්පනා කරන සීකරන්න සුදුසුද. ඒ තම්මම මේ ධම්ම තමයි මම මාගේ මේ ධර්ම මම වෙමි මේ මාගේ ආත්මි ඒකයි සිතිවිලි වශයෙන් ඔය කාරණා ඒවා මාගේ මම මගේ ආත්මි කියලා කල්පනා කිරීම හරිද කිව්වා. එතන කොහොම නොහේතම් බන්තේම කල්පනා කිරීම සුදුසු නෑ. තංකිස්ස හේතු ඒකට හේතු ඇයි මේවා අනිත්‍යයි කියලා ඔබලා කියන්නේ. ඇයි මේවා දුකයි කියන්නේ මේවා අනාත්මයි කියලා පිළිතුරු දුන්නේ. එහෙම ඇහුවට ඉතුරු දුන්නා. ඒ දැනගත්තේ දැන් උත්තර දුන්නේ කිව්වා දන්නේ නැත්නම් දන්නේ නැහැ කියන්නේ කිව්වා දන්නවා නම් දන්නවා කිව්වා. සැක සංකාවක් තියෙනවා නම් අහන්න කිව්වා. දැන් මොකුත් එහෙම සැක සංකාවක් මොකුත් නැතු කෙලින්ම දන්නා ආය විදිහට තමයි උත්තර දෙන්නේ. ඒ කල්ල තුන් කිව්වනේ අද දන්නවා නම් දන්නවා කියන්නේ නැත්නම් නැහැ. සැකයක් උමතියක් තියෙනවා නම් ඇයි එහෙම අනිත්‍යයි කියලා ඔන්න ප්‍රශ්න අහන්න පුළුවන්. නමුත් දැන් කෙලින්ම මේ අපි දන්නේ නැහැ කිව්වේ නැහැ. විවගමකව රූප නිත්‍ය අනිත්‍ය අනිත්‍යය කිව්වා. ඉතින් ඇයි මේ එහෙම කියන්න හේතුව? එතකොට කියනවා පුබ්බේවනෝ හේතම් බන්ති යථා භූතං සම්මප්පඤ්ඤා දිත්තං. ස්වාමීන් අපි කල්ැතුව මේ බාහිර ආයතන 6 පිළිබඳවත් හොඳට මනානුවණින් දැක්ක මේ බාහිර ආයතන 6 කියන්නේ අනිත්‍යයි කියලා අපි කල්ැතුවම දැක්කා. මේ මනානුවණෙන් අපි කල්ැතුව මේක ඇත්ත දැක්කා. මොකද බාහිර ආයතන 6 රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, පහස ඒ වගේම ධම්ම කියන මේ දේවල් පිළිබඳව මේ බාහිර ආයතන 6 යථා ස්වභාව අපි කල්ැතුව දැක්කා. ඒ නිසා අපි බයනට උත්තර දුන්නා කොහොමද? මේවා අනිත්‍යයි. චෛ මේ බාහිර ආයතන අනිත්‍ය මේ බාහිර ආයතන 6 අනිත්‍යයි කියලා. ඊට පස්සේ නන්දක ස්වාමීන් වහන්සේ කියන සාදු සාදු බොහොම හොඳයි කිව්වා. බොහොම හොඳයි පිළිතුරු කිසිම වරදක් නැහැ. හරි පිළිතුරු දුන්නා. මෙහෙම තමයි ආර්ය ශ්‍රාවකයෝ මනානුවණින් දැක්කහම දෙන පිළිතුරු. ඉතින් යමෙක් මනානුවණින් දැක්කනම් ආර්ය ශ්‍රාවක මේ ක්‍රමයට තමයි කිව්වා උත්තර දෙන්නේ. ඊට පස්සේ නන්දක ස්වාමීන් වහන්සේ මේ විසුණුගෙන් අහනවා තංකින් මඤ්ඤති භගිනියෝ චක්කු විඤ්ඤාණං නිච්ඡං වා අනිච්ඡං වා. නැගිනවරණ මේ චක්කු විඤ්ඤාණය තියෙනවා. ඒ චක්කු විඤ්ඤාණය නිට්ටයද අනිත්‍යද කියලා අහනවා. ඇහැයි රූපය නිසා හටගන්න මොකද්ද? චක්කු විඤ්ඤාණය. චක්කුංච පටිච්ච රූපේ උප්පජ්ජති චක්කු විඤ්ඤාණං. ඇහත් රූපය නිසා චක්කු විඤ්ඤාණ. විඤ්ඤාණය මොකද කරන්නේ? දැනගන්නවා. ඒක දැන ගැනීමක් කරගන්න මොනවද දැනගන්නේ මෙතන? ඇහෙන් රූප දැනගන්න. ඒකට කියන චක්කු විඤ්ඤාණය කියලා. ඒතර කියනවා මේ චක්කු විඤ්ඤාණයක් තියෙනවා. මේ චක්කු විඤ්ඤාණය ගැන ඔයකට මොකද හිතන්නේ? ඇහෙනම් දැක්කුවා අනිත්‍යයි කියලා. රූපත් අනිත්‍යයි කිව්වා. දැන් ඇහුවා චක්කු විඤ්ඤාණය නිට්ටයද අනිත්‍යද කිව්වා. ඒතර කිව්වා ස්වාමීනි චක්කු විඤ්ඤාණයත් අනිත්‍යයි කිව්වා. චක්කු විඤ්ඤාණයත් අනිත්‍යයි කිව්වා. ඉතින් යමක් අනිත්‍ය නම් දුකද්ද සැපද්ද? දුක්ඛං වා සුඛං වාති කිව්වා. දුකද්ද සැපද්ද කිව්වා. වෙනස් වීම සැපද්ද කිව්වා. වෙනස් වීම සැපද්ද කියලා හැව. ඒතර වෙනස් වීම සැපක් නෙවෙයි දුකක් කිව්වා. ඉතින් යමක් අනිත්‍යයි නම් දුකකුත් නම් ඒක වෙනස් වෙලා නැති වෙලාත් යනවා. ආන්න එමදු මේ විඥාණය මමය මාගේ මටයිති කියලා කල්පනා කිරීම සුදුසුතු කිව්වා. ඒ තම්මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තම පාලින් අපි හොඳට පුහුණු වෙන්න ඕන. ඒ තම්මම ඒසෝ හමස්මි ඒසෝ ඒ තම්මම කියන්නේ මේක මාගේ මේක මාගේ ඒසෝ හමස් කියන්නේ මම මේසෝ මේ අත්ත. භාවනා කරනකොට නේ තම්මම නේසෝ හමස්මි නමේසෝ අත්ත. මේක මාගේ නොවේ මම නොවේ මගේ ආත්මය. ඒ නිසා මේක මාගේ මම වෙමි මගේ ආත්මය කියලා කල්පනා කිරීම සුදුසුද කියලා අහනවා. එහෙම කල්පනා කිරීම සුදුසු නෑ කිව්වා. ඒ වගේම අහනවා මේ ගැනත් මොනවද හිතන්නේ? සෝත විඥානයේ නිට්ටයද අනිත්‍යද කිව්වා. ඒතරක සෝත විඥානයත් අනිත්‍යයි. ඉතින් යමක් අනිත්‍ය නම් දුකයිද සැපයිද? දුකයි කිව්වා. ඉතින් යමක් අනිත්‍යයි නම් ඒක දුකකුත් නම් වෙනස් වෙලාත් යනවා. ඉතින් ඊමදු
සෝත විඤ්ඤාණය මම මාගේ මට අයිති කියලා කල්පනා කිරීම හරිද කිව්වා. ඒතර කිව්වා නොහේ තමයි එහෙම කල්පනා කිරීම සම්පූර්ණ වැරදි කිව්වා. ඊළඟට ගිව්වා විඤ්ඤාණය නිත්‍ය දනිත්‍යකවා ගිව්වා විඤ්ඤාණය ගැන මොනවද හිතන්නේ කල්පනා කරන්න. ගිව්වා විඤ්ඤාණය නිත්‍ය දනිත්‍ය. ඒතර ගිව්වා විඤ්ඤාණයත් අනිත්‍යයි. ඒතර යමක් අනිත්‍ය නැක සපද දුකද දුකක්. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙලා යනවා. ආන්න එමුදු ගිව්වා විඤ්ඤාණය මාගේය මම වෙමි මාගේ ආත්මය කියලා කල්පනා කිරීම සුදුසුද කිව්වා. ඒතර නොහේතං බන්තේ ස්වාමීනි සුදුසු නෑ කියලා. ඊළඟට කාය විඤ්ඤාණය ගැන තව කාය විඤ්ඤාණය නිත්‍ය දනිත්‍යද ඒකත් අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් දුකයිද සැපයිද දුකක් කිව්වා. යමක් අනිත්‍ය නම් දුකයි නම් වෙනස් වෙලා තියෙන නම් එමුදු කාය විඤ්ඤාණය මමය මාගේ මට අයිති කියලා කල්පනා කිරීම සුදුසුද කියලා නෑ කිව්වා. එහෙම සුදුසු නෑ. ඒක සම්පූර්ණ වැරදි කල්පනාවක් කිව්වා. එහෙම සිහි වෙනවා නම් කල්පනා කරනවා නම් ඒක වැරදි කිව්වා. ඒ වගේම මනෝ විඤ්ඤාණය නිත්‍ය දනිත්‍යද කිව්වා. මනසත් සිතුවිලි විසාර කරන මනෝ විඤ්ඤාණය ආනික නිට්ටයද අනිත්‍යද කිව්වා. ස්ථිර දෙයක්ද අස්ථිර දෙයක්ද ත්‍රිකුවා ඒක ස්වාමීනි වෙනස් වෙලා යන ස්ථිර දෙයක් නෙමෙයි. ඉතින් යමක් අනිත්‍ය නැතර සැපක් තියෙනවාද කියලා දුකක් තියෙනවාද? ඒතර යමක් අනිත්‍ය නැතර සැප නැහැ නේද තියෙන දුක. එහෙනම් යමක් අනිත්‍යයි නම් දුකයි නම් වෙනස් වෙලා යනවා. එබඳු විඤ්ඤාණයක් එබඳු මනෝ විඤ්ඤාණයක් මාගේ මම වෙමි මගේ ආත්මය කියලා කල්පනා කිරීම හරිද නෑ කිව්වා. ඒක සුදුසු නෑ. නොහේතං බන්තේ ස්වාමීනි සුදුසුම නෑ කිව්වා. ඒකමන මේකෙත් දහනවා ඇයි එහෙම මේ කියන්න හේතුව මේ චක්කු විඤ්ඤාණය ගැන සෝත විඤ්ඤාණය ගහන විඤ්ඤාණය ගිව්වා විඤ්ඤාණය කාය විඤ්ඤාණය මනෝ විඤ්ඤාණය මේ හයම දැන් කොහොමකටද අනිත්‍යයි. කොයිති යමක් අනිත්‍ය නැක දුකක්ද කිව්වා. සැපද දුකද දුකකුත් කිව්වා. ඒ වගේම යමක් අනිත්‍ය නම් දුක නම් ඒක මමයේ මාගේ මට අයිති කියලා කල්පනා කිරීමත් ඒතර ඒක සුදුසු නෑ. ඇයි එහෙම කියන්නේ හේතුව කියලා. හේතුවක් තියෙන්නේ. ඒතර කිව්වා පුබ්බේවනෝ හේතම් බන්තේ යතා භූතං සම්මප්පඤ්ඤා සුදිත ස්වාමී අපි කල්ලාතුම දැනගෙන හිටියා චෛමේ ච විඥානකාය අනිත්‍ය මේ විඥාන කොටස් හයම අනිත්‍ය. කාය කියන්නේ විඥාන කායවල කියන එකනේ විඥාන කොටස් හයම අනිත්‍යයි කියලා අපි කල්ලාතුම දැනගෙන හිටිය මොකෙන්ද යතා භූතං. යතා භූතං කියන්නේ වේ විඥාන හයේ තියෙන ඇත්ත ස්වභාවය. විඥාන හයේම තියෙන ඇත්ත ස්වභාවය. භූත කියන්නේ මොකක්ද සත්‍ය ස්වභාවය. ඒකයි මේ විඥානයේ ඇත්ත ස්වභාවය අපි කල්ලාතුම දැක්කම මොකක්ද ඇත්ත ස්වභාවය. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ඒක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි අපි කල්ලාතුම දැන් ඒකයි අපි බාහිරතු ප්‍රශ්න වලට උත්තර සැපියෙ. දැන් විමතියක් තිබ්බනම් එන උත්තර දෙන්න බෑ. බාහිරතු කිව්ව හැබැයි කිව්වා උත්තර දෙන ඉස්සෙල්ලා කිව්වා දන්නවනම් උත්තරේ උත්තර දෙන්න නැත්නම් උත්තර දෙන්න බෑ කිව්වා. ඊට පස්සේ ඉතින් උන්වහන්සේ එතනත් සාදුකාරය දහම් බොහොම හොඳයි කිව්වා. බොහොම හොඳයි. කොහොම තමයි ආර්ය ශ්‍රාවකයෝ හරියට මේ යථා භූතං මේකේ තියෙන ඇත්ත ස්වභාවය දැනගත්තොත් ඔය ක්‍රමයට තමයි ආර්ය ශ්‍රාවකයන්ගේ පිළිතුරු කිව්වා. ඒ නිසා ඔබලගේ පිළිතුරු හරියට හරි කිව්වා. ඊළඟට මේ උන්වහන්සේ උපමාවක් පෙන්නනවා නැගිනිවරුනි මේ පහනක් තියෙනවා. මොකද්ද? තෙල් පහනක් තියෙනවා. මේ තෙල් පහනක් පත්තු වෙනකොට මේ තෙල් පහනේ තියෙන තෙල් තියෙනවනේ මේ තෙල් අනිත්‍යයි. ඒ වගේම මේ වැටි තියෙනවනේ පහන් තිරේ ඒකත් අනිත්‍යයි. ඒකත් වෙනස් වෙලා යනවා. තෙලුත් අනිත්‍යයි වෙනස් වෙලා යනවා. වැටිත් අනිත්‍යයි වෙනස් වෙනවා. ඒ නිසා ඒ වගේම මේක අච්චි පහන් සිල කියලා කියන්නේ අපි ඒ පහන් සිලකුත් තියෙන ඒ පහන් සිලත් මොකද්ද? ඒකත් අනිත්‍යයි වෙනස් වෙලා යනවා. ඒ වගේම අබහ ඒ නිසා ආලෝකයක් ඇති වෙනවනේ. ආලෝකයත් මොකද වෙන්නේ? අනිත්‍ය විපරිණාම ධම එකක් වෙනස් වෙනව නැති වෙලා යනවා. ඒක ස්ථිරභාවයකුත් නැහැ. කෝනුකෝ බගිනෝ එවම නමුත් කෙනෙක් මේ විදිහේ කතන්දරයක් කියන මේ වගේ කතාවක් කියනවා. ඔය පත් වෙන පහනේ තෙල් අනිත්‍ය තමයි. ඔය පත් වෙන පහනේ තෙල් අනිත්‍යයි. ඔය පත් වෙන පහනේ වැටියත් අනිත්‍යයි. ඔය පත් වෙන පහනේ සිලත් අනිත්‍යයි. හැබැයි ආලෝකේ නම් නිට්ටයයි කියලා කිව්වොත් හරි කිය මොනක්ද කියලා කිව්වොත් ඒක හරි කතාවක්ද මේ කියන්නේ. පහනක් පත් වෙනකොට කෙනෙක් කියනවා මේ ලෝය පහනේ
ඔය තෙල් අනිත්‍යයිනේ. නේ වෙනස් වෙලා යනවනේ තෙල් හැමදාම තියෙන්නේ ටික දවසකින් තෙල් ටික ඉවර වෙනවා. ඔය වැටියත් හැමදාම තියෙන උකත් වෙනස් වෙලා යනවා. ඔය සිලත් වැඩි දවසක් තියෙන්නේ ඒකත් හැබැයි ඔය ආලෝකය නම් ආලෝකයේ කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. හැමදාම තියෙනවා ඔය ආලෝකයේ වෙනස් වෙන එකක් නෙවෙයි කියලා කිව්වොත් හරි කියමනක්ද කියලා ඇහුවා. එහෙම කවුරුහරි කියනවා නොයේ තම්බන්ද ස්වාමීන් එහෙම කිව්වොත් නම් සම්පූර්ණ වැරදි කතාවක්. ඒකේ හරි භාවයක් මේක නිවැරදි කතාවක් නෙවෙයි. තංකිස හේතුව ඒකට හේතුව. එහෙම කියන්නේ. ඒක වැරදි කියලා කට්ටියයි කියන්නේ. ඒතර කියනවා අමුස්ස බන්තේ තේල පරිත ස්වාමීන් වහන්සේ තෙල් පහන පත් වෙනකොට තෙලුත් අනිත්‍ය නම් වෙනස් වෙනවා නම් වැඩිත් අනිත්‍ය නම් වෙනස් වෙනවා නම් සිලත් අනිත්‍ය නම් වෙනස් වෙනවා නම් අගේ වස්ස අභා අනිච්චාන මේ ආලෝකයේ අනිත්‍යතාවය ගැන නම් කියන්නම දෙයක් නෑ. ඇයි? ආලෝකය ගැන අර ටිකේ සකස් වීම. තෙලුයි වැටි ඊළඟට සිලයි නිසා ඇතිවෙච්ච දෙයක් තමයි ආලෝකය කියන්නේ. ඉතින් තෙලුත් අනිත්‍ය නම් වැටියත් අනිත්‍ය නම් ඒ වගේම පහනේ සිලත් අනිත්‍ය නම් මේ ආලෝකයේ අනිත්‍යතාවය ගැන නම් කියන්නම දෙයක් නැහැ. ඒක ගැන කතා කරන්න ආයේ දෙයක් නැහැ. කෙනෙකු දකිනවා නම් පහනේ මේ පත් වෙන පහනේ තෙල් අනිත්‍ය කියලා දන්නවා නම් වැටිත් අනිත්‍ය කියලා දන්නවා නම් ආලෝකයත් මෙමෙමද සිලත් අනිත්‍ය කියන ආලෝක අනිත්‍යයට අයිතින් කතා කරන්නම දෙයක් නැහැ. මොකද මේ වාගේ සකස් වීමක් තමයි ආලෝකය කියන්නේ. එහෙනම් තෙලුත් අවසන් වුණොත් වැටියත් අවසන් වුණොත් පහන් සිල අවසන් වුණොත් ආලෝකයේ අවසානයේ කතා කරන්නම දෙයක් නැහැ කියන. එතකොට කියනවා ඒව මේව බග්නානේ වගේ තමයි කොනගිනුනේ කෙනෙක් කියනකෝ උන්ක ඒවමද යමෙක් කියන මෙන්න මේ විදිහේ කතාවක්. චෛනෝකෝ ඉමා අධ්‍යාත්මික ආයතන ජොය ආධ්‍යාත්මික ආයතන හයක් කියලා තියෙනවනේ මොනවද? ඇස කන නාසය දිව ශරීරය මනස කියලා ඔය ආධ්‍යාත්මික ආයතන හයක් තියෙනවනේ. ඔය ආධ්‍යාත්මික ආයතන හය මොකද්ද? අනිත්‍යයි කියනවා. අනිත්‍යයි. ඊළඟට යංචකෝ අධ්‍යාත්මික ආයතනයේ පටිච්ච ඒ වගේම ච අධ්‍යාත්මික ආයතන අනිත්‍ය. යංචකෝ ච අධ්‍යාත්මික ආයතනයේ පටිච්ච පරිසංවේදී සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා තන්නිච්ඡන් දුවන් සසතං අවිපරිණාම ධම්මන්ති සම්මානුකෝ භගිනෝ වදෙයි. එතකොට ආධ්‍යාත්මික ආයතන හය නම් අනිත්‍යයි. හැබැයි නිසා හට ගන්න ඔය සැප දුක් උපේක්ඛා විඳින්නම් ඒවා නිට්ටයයි ස්ථිරයි සදාකාලිකයි වෙනස් නොවන ස්වභාවයෙන් යුක්තයි කියලා කිව්වොත් ඒක හරි කියමනක්ද කියන්නේ. ඒක හරි කියනම අධ්‍යාත්මික ආයතන හය අනිත්‍යයි. හැබැයි ඉතින් ඒ වුණාට ඒ නිසා හට ගන්න විඳීම් නම් විඳීම් නම් ඒම නිත්‍ය අනිත්‍ය නෑ. ඒ විඳීම් නිට්ටයයි ඒක සදාකාලිකයි වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත එකක් නෙවෙයි. එහෙම කිව්වොත් ඒක ගැන කියමන හරිද කිව්වා. ඒතර කො නොහේතම් බන් ස්වාමිනී සුනේ තම් කිසද ඒකට හේතුව. ඒතර කියන තද්දන් තජ්ජම් බන්ති පච්චයම් පටිච්ච ස්වාමීනි ඒ ප්‍රත්‍යයන් නිසා හටගන්න. තජ්ජන් තජ්ජන් කියලා පාලියෙන් කියන්නේ ඒ කියන එකයි. තද්දන් තජ්ජම් බන්ති පච්චයම් පටිච්ච ඒ ප්‍රත්‍ය නිසා පටිච්ච කියන්නේ ප්‍රත්‍ය නිසා තජ්ජා තජ්ජා වේදනා පද යම් යම් ඒ වේදනා හටගන්න. ඒ ප්‍රත්‍ය මුල් කරගෙන ඒ වේදනා හට ගන්නවා. තද්දස චත්ත පච්චනිරෝ ඒ ප්‍රත්‍ය නිරුද්ධ වෙනකොට ඒ වේදනා මොකද වෙන්නේ? නිරුද්ධ වෙලා යනවා. ඇහත් රූපයන් නිසා හට ගන්නවා චක්කු විඥානෙ තින්නං සංගති පස්සපච්චය වේදනා. ඇහැ රූපය නිසා හට ගන්නවා චක්කු විඥානෙ ඒ තුන එකතු කරන ස්පර්ශය ඒ නිසා හට ගන්න වේදනාව ආනේ ප්‍රත්‍ය නිරුද්ධ වෙනකොට මොකද වෙන්නේ? ඒ වේදනාව නැත්නම් කනයි නිසා හට ගන්න වේදනාව ඒ විදිහට නැති වෙනවා. ඒ ප්‍රත්‍යයෙන් කරන එකයි. ඒ නිසා වේදනා ඒ ප්‍රත්‍යයෙන් හට ගන්න වේදනා ඒ ප්‍රත්‍ය නිරුද්ධ වෙනකොට ඒ වේදනා ඒ මොහොතේ නිරුද්ධ වෙලා යනවා කියලා කිව්වා. සාදු සාදු භගිනියක හරිම හරි කොනක නිවරණි එමෙම තමයි කෝ ආර්ය ශාකෝ මනානුමනේ දකින්න. ඊළඟට තවත් උපමාවක් පෙන්නනවා. නැගෙනහිර මේ මහා මේ මුල් සහිත හොඳ සාරවත් ගහක් තියෙනවා. හොඳ මුල් බහැපු අරටු බහැපු හොඳ ගහක් තියෙනවා.
කෙනෙක් මේ සාරවත් ගහතර ඇති මේ ගහේ මේ අරට බැහපු ගහේ මුළුත් අනිත්‍යය ඒවත් වෙනස් වෙලා යනු හඳත් අනිත්‍ය වෙනස් වෙලා යනු ඒවගේම කොලාතුත් අනිත්‍යය වෙනස් වෙලා යනවා ඒවගේම ඡායාවත් තිරුණු ඔය ඡායාවත් වෙනස් වෙලා නැති වෙලා යනවා හැබැයි කෙනෙක් කියනවා මේ ගහක් තියෙනවනේ ඔය ගහේ ඔය මුල් ටික එහෙම නිත්‍ය කන මුල් කවත් වෙනස් වෙලා යනවා මුල් නැති වෙලා යනවා ඔය කඳත් වෙනස් වෙලා යනවා ඔය කොලාතුත් වෙනස් වෙලා යනවා හැබැයි ඕකේ තියෙන ඔය ආලෝකේ නම් ඒක නම් කවදාකවත් වෙනස් වෙන එකක් නෙවෙයි හෙවණැල්ල ආලෝකනේ හෙවණැල්ල කවදාකවත් වෙනස් වෙන එකක් නෙවෙයි කිව්වා ගහේ තියෙන හෙවණැල්ල තියෙන හැබැයි ගහ නම් ගහේ මුළුත් අනිත්‍යයි කඳත් අනිත්‍යයි කොළත් අනිත්‍යයි හැබැයි හෙවණැල්ල නම් නිත්‍යයි කියලා කිව්වොත් ඒ කතන්තරේ ඒ කියමන ඒ ප්‍රකාශනය හරිද පැහැදිලි කියලා. එහෙම ප්‍රකාශනයක් කරොත් කෙනෙක් ඒ ප්‍රකාශනයේ සත්‍යතාවයක් තියෙනවා. නොයේ තම්බන්ති ස්වාමිනීක සත්‍යතාවයෙන් මේක මහ ඇත්ත කතන්තරයක් කීමක් නෙවෙයි. ඇයි? ස්වාමීනිතු ඔය ගහේ මුළුත් අනිත්‍ය නම්. ඉතින් ඔගේ කඳත් අනිත්‍ය නම් කොළත් අනිත්‍ය ඡායාව අනිත්‍ය ගැන කියන දෙයක් නැහැ. ඇයි? ගහේ මුළුයි කඳයි කොළයි නිසා තමයි ඡායාවක් කියලා එකක් තියෙන සෙවණැල්ලක් තියෙන. ඉතින් සෙවණැල්ල අනිත්‍යතාවය ගැන නම් කතා කරන්නම දෙයක් නෑ කිව්වා. කවුරු හරි කියනවා නම් කඳ ගහේ මුළුත් අනිත්‍යයි කඳත් අනිත්‍යයි කොළත් අනිත්‍යයි හැබැයි ඉතින් මේ ඡායාව නම් එහෙම වෙනස් වෙන එකක් නෙවෙයි මේක මා සනීපයි මේ හේවණැල්ල හරිම හොඳයි නේද? හේවණැල්ල මම මේක තුල තමයි කාලයක් ඉඳලා ඉන්නේ. එහෙම කියන මේක නම් කවදාකවත් නැති වෙන්නේ නැහැ. ඉතින් එහෙම කිව්වොත් ඒක හරි කියමන නෙවෙයි කිව්වා. ඒ කිව්වා ඒකට හේතු. එහෙම කියන්න හේතුවයි මේ එතකොට ඒකේ හේතුව තමයි ගහේ අර දේවල් අනිත්‍ය නැති ඡායාවේ මේ අනිත්‍යතාවය ගැන කියන දෙයක් නැහැ. ඒතර වාහනේ වගේ තමයි කිව්වා ඒ වගේ කිව්වා ඒව මේ භගනියෝ නැගනුනේ මේ එන්නේ වගේ මේ ඉච්ඡයිකෝ මේ බාහිර ආයතන අනිත්‍ය. ඒ වගේ මේ බාහිර ආයතන හයත් අනිත්‍යයි. බාහිර ආයතන හයක් අනිත්‍යයි. ඒතර මෙන්න මේ බාහිර ආයතනෙ මුල් කරගෙන යම් සැපක් වෙන්න පුළුවන් දුකක් වෙන මධ්‍යස්ථ වේදනාවකට හැබැයි ඒ හටගන්න වේදනාව නම් නිට්ටයයි වෙනස් වෙන්නේ නැහැ. හැමදාම මේ විදිහටම තියෙනවා. එහෙම කිව්වොත් ඒ කියමන හරිද කිව්වා. ඒතර නෑ කිව්වා. හේතුක ස්වාමීනි තද්දන් බන්ති පටින් ඒ ප්‍රත්‍යයන් හේතු කොටගෙන ඒ වේදනා හට ගන්නවා. ඒ ප්‍රත්‍යයන් නැතුනේ ඒ වේදනා නැති වෙලා යනවා. ඒ වනිරුත් වෙන. ඒ නිසා අර උත්තරේ දීම හරි නෑ. ආද්‍ය බාහිර ආයතන හයම අනිත්‍යයි. හැබැයි ඉතින් රූපත් අනිත්‍යයි, සද්දත් අනිත්‍යයි, ගන්ධ සුවඳත් අනිත්‍යයි. නමුත් ඒ නිසා හට ගන්න විදීම නිට්ටයයි කොත් එක හරි නෑ කියනවා. අපි කියන්නේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණ තින්න සංගති පස්සෝ පස්සපච්චය වේදන. විදීම හට ගන්නවා, සැප වේදනා හට ගන්නවා, දුක් වේදනා හට ගන්නවා, මධ්‍යස්ථ වේදනා හට ගන්නවා. හැබැයි ඒවා නිත්‍ය හැටි ගත්තොත් කන තියෙනවා, ශබ්ද තියෙනවා. ඒ නිසා හට ගන්නවා විඤ්ඤාණය තුනේ එකතුට අපි ස්පර්ශය නිසා හට ගන්නවා, දුක් හට ගන්නවා. කවුරුහට බයිනොන දුකක් හට ගන්නවා. එතකොට ඒ වේදනාව අපි නිත්‍ය වශයෙන් ගත්තොත් ඒක මම පුදුමාකාර දුක් වේදනාවෙන් ඉන්න හරිම චිත්ත පීඩාවෙන් මං ඉන්නේ. ඇයි? මට කෙනෙක් බැන්න. එතකොට අපි බැන්නේව කෝ කියලා හෙව්වොත් බැන්නේව එහෙම නෑ. ඒවා වෙනස් වෙලා ගිහිල්ලා නේද? ඒවා එහෙම එකක් නෑ. ඉතින් බැනපුවව වෙනස් වෙලා. ඒ වුණාට ඉතින් ඒ හටගත්ත වේදනාව තාම මට තියෙන ඒක කතන්තරේ හරිද කියනවා කියන උත්තරේ. මං චිත්ත පීඩාවෙන් ඉන්නවා කියන්න සුදුසුද කියන අය නේද? මේ එවනැල්ල වෙනස් වෙන්නේ නැහැ කියන වගේ තමයි මම හරි චිත්ත පීඩා දුක් වේදනාවෙන් ඉන්නේ. මේ දවස් හරි චිත්ත පීඩායි මට මේ විදිහට දොස් කිව්ව නැත්නම් මම මේ වගේ දේවල් දැක්ක නැත්නම් මට මේ වගේ දේවල් අහිමි වුණා. ඒ විදිහට මේ රූප ශබ්ද ගන්ධ රස පහස මුල් කරගෙන ධම්ම මුල් කරගෙන දේවල් කියන්න පුළුවන්. ඒක ඔක්කොම අනිත්‍ය. හැබැයි උනාට වේදනාව නිත්‍ය කිව්වොත් ඒක හරි කියමනක්ද කියලා ඒක නෑ කිව්වා. හේතුව මේ වේදනාව සම්පූර්ණ මොකද? පටිච්ච සමුප්පන්න හේතුන් නිසා. ඒ හේතු නිසා තමයි ඒක ප්‍රත්‍යයන් හේතු කොටගෙන ඒ වේදනා හටගන්න. ඒ ප්‍රත්‍ය නැති වුණොත් ඒ වේදනා නැති වෙනවා. පාලින් කියන්නේ තද්දන් චජ්ජම්බන්තේ
පච්චයම් පටිච්ච චජ්ජා චජ්ජා වේදනා උප්පජ්ජති. ඒ ප්‍රත්‍යය මුල් කරගෙන ඒ වේදනා ඇහැයි රූපය විඤ්ඥානයයි එකතුනාම ඒ ප්‍රත්තිය කරගෙන අන්න චක්කු සම්පස්සජාවේදනා කියල කියන. සෝත සම්පස්සජාවේදනා ගහන සම්පස්සජාවේදන ගිව්වා සම්පස්සජාවේදනා කාය සම්පස්සජාවේදනා මනෝ සම්පස්සජා වේදනා. එතර ඒ ප්‍රත්තිය හේතු කරගෙන හටගන්න වේදනා ඒ ප්‍රත්තිය නැතිවමින් දිය බුලු වගේ උග දෙන්නේ නැතිවල නැතිවලා යනවා. එකක්වත් විදීම් එකක්වත් අපවතින්නේ නෑ කියනවා. ඉතින් කෙනෙකේම අර කියනවනගේ ඉතින් හරි කියමනක් නෙවේ කිවෝ. ඒ පස්සෙත් කියනවා බොහොම හොඳයිකිව බොහොම හරි හොඳයිකිව පිළිතුර හරි කිව්වා ඔහොම තමයිකිව ආර්ය ශ්‍රාවකයෝ මනා නුවනේ දකිනායගේ පිළිතුරෝහමිතිය සම්ම පඥ්ඥය පස්සතෝ ගැන මනානුවද දැකීමි පස්සතෝ ගැන දැකි මනානුවනින් දකිනායගේ පිළිතුර වෙන්ඩෝනි හොම තමයිකිවා නැත්තංගතින් අරවහෙම කිවොත්තේ මොක දෙන්නේ ගහත් ගහේ මුළුත් අනිත්‍යය ඔලත් අනිත්‍යය ඉළඟට මේ කඳත් අනිත්‍ය හැබැයි වුණට ඡායාව නිත්‍යය කිවොත් ඒක සම්පූර්ණ වැරදි කතාවක්. ඒ වගේ තමයි බැන්නේවත් නෑ මොකුත්. ඒ වුණාට ඉතින් තාමමන් දුකින් ඉන්නවා කිව්වොත් ඒක හරි කීමනක් නෙවෙයි කිව්වා. කනත් අනිත්‍යයි, සද්දත් අනිත්‍යයි, චක්කු විඥානයත් අනිත්‍යයි, ස්පර්ශයත් අනිත්‍යයි. ඒ වුණාට බැනපොතේ වේදනාව ඒක නිත්‍යයි කිව්වොත් ඒක සුදුසුම එකක් නෙවෙයි. මං තාම දුකින් ඉන්නවා කිව්වොත් ඒක හරි කීමනක් නෙවෙයි. ඒයි තාම දුකින් ඉන්න විදිහක් නෑ. මොකද ඒ ඔක්කොම වෙනස් වෙලා කියලා වෙනස් වෙච්ච දෙයකින් හටගත්ත වේදනාවක් පවතින විදිහ එහෙම කිව්වොත් ඒක එකයිකට යථාර්ථයක් බොරුවක් කියලා කියන්නේ. ඒක නිත්‍ය සංඥාවක් තනිකර බොරුවක්. දුකින් ඉන්නවා කියන්නේ ගැනීම බොරුවක්. ඒක මම කියලා ගන්න මම දුකින් ඉන්නවා කියලා ගැනීම සම්පූර්ණ දුක් වේදනාවෙන් ඉන්නවා කියලා ගැනීම බොරුවක් කියන්නේ. ඒක යථාර්ථයක් නෙවෙයි අත්තක් නෙවෙයි. අර කෙනෙක් හරියට ගහ මුල් කරගෙන දෙන වැරදි පිළිතුරු වගේ යාගෙන ගහේ මුල් අනිත්‍යයි කඳ අනිත්‍යයි කොළත් අනිත්‍ය හැබැයි හෙවණැල්ල හැමදාම තියෙනවා මේක නම් වෙනස් වෙන්නේ මේ හෙවණැල්ලේ මං හැමදාම ඉන්නවා කොට එහෙම ඉන්න විදිහක් නෑ. ගහේ මුල් අනිත්‍ය වුණොත් කඳ අනිත්‍ය වුණොත් කොළ නැති වුණොත් ඉතින් හෙවණැල්ලේ අනිත්‍යතාවය නම් කතා කරන්නම දෙයක් නෑ. ඒ වගේ මේ වේදනාවේ අනිත්‍යතාවය නම් කතා කරන්නම දෙයක් නෑ. එයි ඇහැත් අනිත්‍යය නම් තමිතරකැන් බාහිර ආයතන හයම අනිත්‍යන නිසා හටගන්න වේදනාව අනිත්‍යාව කියන්න දෙයක්න එකයි තද්දන් චජ්ජංකවේ ඒ ප්‍රත්තිය නිසාහටගන්න ඒ වේදනා ඒ ප්‍රත්ති නිරුද්ධ වෙනකොට ඒ වේදනයි මොතම නිරුත්තය දැනව පැවැත්මක් නෑකිවෝ. ඊට පස්සේ නන්දක ස්වාමීන් වහන්සේ කියනවා සාදු සාදු වගනියෝ ඉළකට දේශනක නැගෙනනුයි ඉළකට තවත් උපමාව පෙන්නෙනවා. සේයතාපි භාගනියෝ මහ නැගෙනවන මේ ගව මරන්නේ හරක් මරණයි නොන ගව මරන්නේ සහ ගව මරන්නගේ අතවැසීක් වෙන්න පුළුවන්. ඉතින් මේ අයට ගවේ කම්බෙන දෙනක් ගව දෙනක් කම්බෙන ගව දෙනක් කම්බුණාට පස්සේ මේ අය මොකද කරන්න ඉතාමත්ම තිවුණු පිහියකින් මේ ගව දෙනකි මේ බාහිරතින හමතිනව වහලතින හමක්තිනනේ ආනේ හමට කිසිම හීරීම් තරන්නත් දෙයක් හමට මුකූත්ම කරන්න හමට කිසිම දෙයක් කරන්න ඇතුව ඉතාමත් ඒවගේ මැතුර තින මස් ඕවට මුකූත් කරන්නෙත් නෑ හිමීට මොකද කරන්න ඉතාම තිවුණු පියකින් හිමිටිමීටමිට හම සම්පූර්ණ ගිදරගෙන් අයින් කරනවා. හම සම්පූර්ණම අයින් කරන හැබැයි මේ හමට කිසිම අනතුරක් කරන්නේ නෑ. ඒවගේ මස්වලට අරමේ මේ ඇතුළ හමට මසට කරන්නෙත් නෑ පිට හමකුත් කරන්න මීට අස්සේ මොකද කරන්නේ හිමීට තිවුණු පියකින් කපල කපලකද කන්නේ හම වෙනස් කරනවා. අයින් කරනවා. ඒවගේ මේ ඇතුළ තියෙනවන බන්ධන නහරවැල් අරුම ඒවත් මීට පුදේ ඔක්කොම කපලදාන. ඒව කපලදාලා මගද කියන්නේ එහෙම කරලා අන්තිමේට අර හමින් ආයමත් කපපු ඔක්කොම ඊට පස්සේ බොකු මහල හමින් ආයමත් වහන අර තිබ්බ විදිහටම ආයමත් හමදාලා වහන මොකද හමට මුකුත් කරේ නැහැ. හැම හේමම ගලවල පැත්තකින් තියලා දැන් ආයෙ හමදාලා අර විදිහටම දැන් මහලා කියලා හදනවා. ඉතින්
අහනවා ගාවින් පරිච්ඡා එවං වදෙය මෙහෙම කියන හැබැයි මෙහෙම ඔක්කොම කරලා කියනවා තතේවායන් ගාවී සංයුත්තෝ ඉමිනාච චම්මේනාති ඔක්කොම කරලා කියනවා මේ දෙන අර පරණ විදිහටම දැන් ආයෙත් තමයි පසුයි එක් වෙලා තියෙන්නේ කියලා කියනවා. ඉතින් එකතු වෙලා තියෙන මේගේ දෙන මේ සමත් එක්ක එකතු වෙලා තියෙන. එහෙම කිව්වොත් ඒක හරි කතන්දරයක්ද හරි ප්‍රකාශනයක්ද කියලා අහනවා. එහෙම කිව්වොත් එහෙම හැම ගලවලා පැත්තකින් තියලා ඊට පස්සේ ඉතින් මේ බඩවැල් බොග් වැඩවල ඔක්කොම කරලා ආයෙ මහලා කියලා ආයෙ මොකද කරන්නේ? අර පරණ හැමින්ම එළදෙන වහලා තියෙන. දැන් ඉතින් මේ ඇදින් පේනකොට නිකන් එළදෙන තාම පේනවා. හැබැයි එළදෙන මේ හැමත් එක්ක එයා එළදෙනගේ හැම එක් වෙලාද තියෙන්නේ කියලා හව. එතන කිව්වා නොහේතම් බන්තේ ස්වාමිනී හිම නෑ මේ එහෙම කියන එක සුදුසු නෑ. එහෙම කියන්නේ හරි නෑ. එහෙම එක හැම එකතු වෙලා කියන එක වැරදි කියමනක්. තන් කිසේ හේතු මොකද ඒක හේතුව. එතන කිව්වා ස්වාමීනි ඊටාම තියුණු ආවේදකේ මේ කරක් මරණ කෙනා මොකද කරේ? මේ බාහිර හැමත කිසි අනතුරක් කරේ නෑ. ඊළඟට බාහිර හැමත කිසි අනතුරක් කරන්නේ නැතුව ඊළඟට බාහිරමට කිසි අනතුරක් කරන්න නැතු ඇතුළේ මස්කායට මුකුත් කරන්න ඇතු මස් ගලවල අරහිමි දාන්නෙත් නැතුව මස තියද්දිම හිමීට හම අයින් කළ ඊට පස්ස ඇතුළ හිමීට දාරමුදක නතුර තින සියලු බන්ධන කාපල දාන එකතු කරන බන්ධන තීර නවට කොක්කොම කපල ඇති මේ ආය වහනුවතින් ඒ නිසා මේ වහල මේවා තියෙන තේනිසා මේ එල දෙන්න හමත් එක් එකතු වෙලනේ හමත් එක්ක වෙන් වෙලා විසංයුත්තයක සංයුත්ත ගැන එකතු වෙලා තියෙන දැන් මෙහෙම දාලා මහලා තිබ්බට එමේ එකතු වෙලා නැහැ දැන් මොකම් බන්ධන වලින් කපලා තියෙන නිසා මේක මේ දැන් එයා මේ හමත් එක්ක එකතු වෙලා ඉන්න කෙනෙක් නෙවෙයි බැලුව බැලමට අනිත් අය පෙවුනට හැමයි දැන් මාසුයි එකට එකතු වෙලා ගෑවිලා නැහැ කොද වෙන් වශයෙන් තියෙන ඒ වගේ මේක තිබුණ ආහාරවල ඔක්කොම දැන් එකතු කරලා තිබෙන ස්වභාවය ඔක්කොම අයින් කරලා තියෙනවා. ඉතින් ඒ වෙලාවේ නන්දක ස්වාමීන් වහන්සේ දේශනා කරනවා උපමාකෝ මේ අයම් බගිනියෝ කතා තස්ස විඤ්ඤාපනයි නැගිලු මේ මං කරේ මොකද්ද මේ කිව්වේ එළදෙන කතාව මොකද්ද මේ උපමාවක් කිව්වා මේ උපමා කතාව මොකටද කරන්නේ අත්තස්ස විඤ්ඤාපනයි අර්ථ පෙන්නන්න අර්ථ විමසන්න අර්ථ පෙන්වා දෙන්න තමයි මේ විදිහේ උපමාවක් මම ගත්තේ අයම් මේවත් මේක තමයි මේක අර්ථය අන්තරා මාංසකායෝතිකෝ භගිනෝ චන්නේත අජ්ජත්තිකානං ආයතන මේ ඇතුලේ මස් කියලා තියෙනවනේ අභ්‍යන්තරික මස් තියෙනවනේ ආනි අජ්ජත්තික එළදෙනගේ මස් වගේ තමයි මේ අපේ අජ්ජත්තික ආයතන 6 කිව්වා මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන මේ අජ්ජත්තික ආයතන 6 මොකක් වගේද එළදෙනගේ අර ඇතුලේ මස් වගේ කිව්වා මාංසකාය වගේ කියලා කිව්වා බාහිරෝ චම්පකායෝතිකෝ භගිනෝ චන්නේත බාහිරානං ආයතනං අජිවචන මේ බාහිර හැම තියෙනවා ඒක නිකන් බාහිර ආයතන වගේ ආයතනට කියන නමක් අතේ තියෙන කියන්නේ පැනවීමක් කියන මේ උපමාව හැටියට අපි පනවන්නේ එළදෙනගේ ඇතුල් මස් තමයි අජ්ජත්තික ආයතන එළදෙනගේ බාහිර පේන හැම තමයි මොකද්ද බාහිර ආයතන ඒකයි ඇතුලේ මස් අජ්ජත්තික ආයතනික බාහිර පේන හැම තමයි මොකද්ද බාහිර ආයතනෙ ඊළඟට කිව්වා මේ අන්තරා විලිමන්සන්හාරු අන්තරා බන්ධනන්ති මේ ඇතුලේ තියෙන නහරවැල් තියෙනවා සිවිය අර මේ දේවල් තියෙනවනේ ඉතින් මේවා තමයි හරියට කිව්වා නන්දි රාගසේ තමයි මේක හරියට නිකන් නන්දි රාගේ වගේ නන්දි කියන්නේ කැමැති රාගේ කියන්නේ කැමැතින් එල්ල ඉන්න එක කිව්වා එහෙම නැත්නම් තණ්හා ආශාව කියන එක තමයි නන්දි රාගයට කියන වචනයක් තියෙනවා අතුලේ ඔක්කොම බන්ධන ගැට ගහලා මේවා කරන නහරවැල් ටික වගේ සිවිය වගේ මේ ඇතුලේ තියෙන මේවා ටික කිව්වා මේ නන්දි රාගය වගේ තින්නම් ගෝවිකන්තේනාති භගිනියෝ අරියාය පඤ්ඤ මේ තියුණු කපන් පිහියක් ගන්නවනේ ගවයන්ගේ මේ මස් කපන්න තියුණු පොඩි නිකන් ඒ මොට්ට එකක් එහෙම නේ මොට්ට එකෙන් කපන්න ගිය මොකද වෙන්නේ එතකොට බාහිර හැමත තුවාල වෙන්න පුළුවන් අජ්ජත්තික මස් ටික මේ වෙන්නත් පුළුවන් ඒ නිසා ඒකට ගන්න ඉතාමත්ම තියුණු
එක ඉතාමත්ම තිවුණු වෙන්න ඕනේ. එබඳු තිවුණු ආයුධය වගේ තමයි කියන ආර්ය ප්‍රඥාව. ප්‍රඥාව කියන්නේ ඉතාමත් විනිවිද තිවුණු එකක් වෙන්න ඕනේ. ඊළඟට අරියය පඤ්ඤය අන්තරා කිලේශෝ ඊළඟට අර තිවුණු පිහියෙන් තමයි ඇතුලේ ඔක්කොම නහරවල් බන්ධන කපන. එතකොට චන්ද්‍රාගේ ඔක්කොම නැති කරන්න. මොකද මේ තිවුණු ප්‍රඥාවෙන් කියලා උන්වහන්සේ මේකේ උපමාව පෙන්වනවා. එතකොට අර දෙනගේ බාහිර මස්වලට බාහිර හමට මුකුත් කරන්නෙත් නෑ අධ්‍යාත්මික මස්වලට මුකුත් කරන්නෙත් නෑ කරන්නේ දේ තමයි මොකද්ද ඒ දෙක අතර තියෙන බන්ධන ඔක්කොම හම ගලවලා ආයෙත් වහලා තියෙනවා හැබැයි එහෙම වහලා තිබ්බට අර පෙර වගේ එකට එකතු වෙලා නෑ ආන්නේ වගේ කියනවා මේ භාග්‍යවතුන්වහන්සේගේ ධර්මයේ තුල ශ්‍රාවකයොත් කරන්නේ මොකද්ද? මේ ආධ්‍යාත්මික ආයතන ආධ්‍යාත්මික ආයතන වලට මොකද කරන්නේත් නැහැ. ඇහැ දුකයි කියලා ඇහැ පොට්ට කරගන්න එහෙම යන්නේ නැහැ. ඊළඟට මේ රූප මහා කරදරයක් කියලා රූප වලට මොකද විපත්ති කරන්න යන්නේත් නැහැ. ඒ දෙකට මොකද හානි කරන්න යන්නේ නැහැ. ඇහැට මොකද කරන්න යන්නේත් නැහැ. රූප වලට මොකද කරන්න යන්නේ නැහැ. කනට මොකද කරන්න යන්නේ නැහැ. ශබ්ද වලට කරන්නේ. නාසයට කරන්න මොකද යන්නේ නැහැ. ගඳ සුවඳ වලට රසයට මුකුත් කරන්නේ නැහැ දිවට කරන්නේ නැහැ කායට කරන්නේ නැහැ පහසට කරන්නේ මනසට කරන්නේ නැහැ සිතවිලට ඕවට මුකුත් අනුතුරක් කරන්නේ නැහැ ඒවට එහෙම මුකුත් අනුතුරක් කරන්නේ නැහැ වර එළදෙනගේ ඇතුල් මස් වලට අනුතුරක් කරන්නේ නැහැ පිටහමත් එහෙම මුකුත් තුවාල කරන්න එහෙම යන්නේ නැහැ කියනවා එහෙම එළදෙනගේ මෙතන හිමීට මොකද කරන්නේ මේකේ තියෙන අර එකතු කරලා තියෙන බන්ධන ටික තමයි කපලා දාන්නේ කියනවා ඒ ගහන්නට පස්සේ හැබැයි දැන් අපි බන්ධන කපල දැම්මම මොකද රහත් වෙනවා. දැන් රහත් වුණාම රහතන් වහන්සේලාට ඇස් මොනවද පොට්ට වෙලාද? නෑ ඇස් පේනවා. ඊළඟට ඇස් පේනවා. ඊළඟට බාහිර රූප නොපෙනී යනවද? රහත් වුණාට පස්සේ. රහතන් වහන්සේලා කියන අප්පා මට නම් කිසිම රූපයක් තිබ්බට එකක්වත් පේන්නේ නැමෙ ගෙවල් මට පේන්නේ නෑ. යාන වාහනයක් ගියොත් නෑ මට පේන්නේ වාහන මට පේන්නේ නෑ. මොකද එහෙම අන්න උන්වහන්සේලා පිළිතුරු දෙන්නේ නැහැ. හැබැයි උන්වහන්සේලා මේ වාගේ මොකද්ද? සංයුක්ත කියන්නේ එකතු වෙලා. විසංයුක්ත කියන්නේ එකතු වෙලා නැහැ. එකතු කරන්නේ එතන මොකෙන්ද? හරකගේ ඇතුල් තමයි ඇතුල් මතුයි පිටහමයි එකතු කරලා තියෙන මොකද? නහර බන්ධන වලින්. ඒව එතන එකතු කරලා තියෙන්නේ. ආනි ඒක තමයි කපන්නේ. ඒ වගේ ඇහැට මුකුත් අනතුරක් කරන්න යන්නේ. ඇහැ මොකද්ද අපි කරන්නේ? පරිඤ්ඤය කියලා කියන්නේ. චක්කුම් වික්කම් අජානං අපස මේක ඇත්ත ස්වභාවය දකින්න ඕනේ පරිඤ්ඤය තමයි යථා භූතං කියන්නේ මේක ඇත්ත ස්වභාවය දකින්න ඕනේ ඒතර රූපත් එහෙමයි ඒතර ඇහැ නැති කරන එකකුත් නෙවෙයි මොකද්ද පරිඤ්ඤය ධර්මයක් කන පරිඤ්ඤය ධර්මයක් සද්දත් පරිඤ්ඤය ඒතර මේකේ නැති කරන්නේ කපල විනාශ කරලා දාන මොකද්ද බන්ධන ඒ මොකද්ද නන්දි රාගය තණ්හාව ආශාව කියන දේ ඒතර ඇහැට තියෙන ආශාව අයින් කරලා දාන මිසක ඇහැ මුකුත් කරන්න යන්න අප්පා ඇහැ තිරින්දාරි දුක ඒ නිසා මං ඇහැ පොට්ට කරගන්නවා එහෙම නැත්නම් මට මේව පේනවා මට මේව නොපෙනෙන තැනකට යන්න ඕනේ කියලා කියනෝනේ අපි මේ මුකුත් ඇහෙන්නේ නැති තැනකට මට යන්න ඕනේ මේව ඇහෙනකොට මට ඉන්න බෑ නේද ඉතින් එහෙම ඇහෙන්නේ නැත්නම් තැන් වලට ගියයි කියලා විසඳෙන්නේ නැහැ ඉතින් ඒ නිසා මේව මම නැති කරන්න ඕනේ ඒ නිසා දැන් මිනිස්සු බාහිර දේවල් දුකයි කියලා පුජ්‍යල දුකයි ඒ නිසා මොකද කරන්නේ පුජ්‍යලව මරලා දානවා විනාශ කරලා දානවා මට ඔකුන් කූඩුවේ දානකන් සැනසෙල්ලක් නැහැ ඒ කියන්නේ එතන තමයි හිතන්න නොපෙනී ගියාම සැපයක් ලැබෙයි කියන. ඉතින් බාහිර හැම තමයි නිතරම අයින් කරන්න යන්නේ බාහිර හැමත මොකද කරා කියලා වැඩක් නැහැ. එළදෙනගේ බාහිර ඔය චුට්ටක් තුවාල කරා කියලා එළදෙන හැමෙන් වෙනස් වෙනවද? නෑ එහෙන් මේ චුට්ටක් තුවාල කරා කියලා හැමත එහෙන් පල්දු කරා කියලා ඇති වෙන දෙයක් නෑ. එහෙනම් ඒ එළදෙන සම්පූර්ණ වෙනස් කරන්න නම් එයාගේ බන්ධන ටික තමයි මීට කොහොමද හිමීට ඇතුළට දාලා හිමීට බන්ධන කැපුවොත් තමයි එළදෙන හැමත් එක්ක වෙන්නේ නැත්තේ. ඒ කියන්නේ එකතු වෙන්නේ නැත්තේ මේ වෙලා තියෙන්නේ. ඒ වගේ තමයි මේ අධ්‍යාත්මික ආයතනය කියන්නේ මොකුත් විනාශ කරන එකක් එහෙම නෙවෙයි. ඒකයි විනාශ කරා කියලා වැඩක් නැහැ. බාහිර ආයතන විනාශ කරා කියලා වැඩක් නැහැ. එක වෙලාවක පාරාශරිය කියලා
බ්‍රහ්මණ කෙනෙකුගේ මේ ගෝලයෙක් ආවා මේ බුදුරජාණන් වහන්සේ උත්තර කියලා. ඉතින් ඇවිල්ලා කතා බහ කරන ගමන් බුදුරජාණන් වහන්සේ ආවා ඔයගොල්ලෝගේ ගුරුතුමත් මේ ඉන්ද්‍රිය සංවරය ගැන කතා කරනවාද කියලා ඇහුවා. ඌ අපේ ගුරුතුමත් ඉන්ද්‍රිය සංවරය ගැන කතා කරනකොට කොහොමද? ඇහෙන් රූප නොබල ඉන්න ඕන කිව්වා. කනෙන් ශබ්ද නොහා ඉන්න ඕන කිව්වා. නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය නොකර ඉන්න ඕන කිව්වා. එතකොට තමයි ඉන්ද්‍රිය සංවරය. ඒතර බුදුරජාණන් වහන්සේ කිව්වා ඒනයි ඉතින් ඇස් පේන්නේ නැති අයට හොඳටම ඉන්ද්‍රිය සංවරයි කිව්වා. කන් ඇහෙන්නේ නැති අයගේ ඉන්ද්‍රිය හොඳටම සංවරයි කිව්වා. නේද? එහෙම කිව්වා. එහෙම වුණත් එහෙම වෙනවා කිව්වා. ඇස් පේන අන්දයට කවදාවත් ඉතින් රූප පේන්නේ නැහනේ. ඊළඟට කන් ඇහෙන්නේ නැති අයට ශබ්ද ඇහෙන්නේ නැහැ නේ. ඒකට ඉන්ද්‍රියක් එහෙනම් ඒකට තමයි මේ ලෝකෙ හොඳම ඉන්ද්‍රිය සංවර පුච්චිලියෝ කිව්වා. නේද? එහෙම වෙන්නේ නැහැ කිව්වා. දැන් අපි ඇහැට රූප බලන්න බැරි වුණාට හැබැයි කැමැත්ත නැති වුණොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? එතකොට මොකද වෙන්නේ? ඇහැ කන වෙනවා. මොකද වෙන්නේ? ඇහැ කන වෙනවා. ඒ කියන්නේ ඇහෙන් කරන දේ මොකද කරන්නේ? කනෙන් අහ ගන්නවා කියලා. කොහොමද එතන ලස්සනයි දේවාහන ලස්සනයි නේද? අර ඇහැට බලන්න ඕන දේ කෙනෙකුගේ කන හරහා ඒ සද්ද ටික කියන. එයා ලස්සන කියන දේ අදින්න ඇඳුම මොකද්ද? ඒක ඔක්කොම අරගෙන අහ ගන්නවා. නේද? එතකොට එයාගේ ආශාව අයින් වුණොත් ඒ වුණා ඒකයි බන්ධන තිබ්බොත් ඉතින් අර වෙන් වෙන්නේ නැහැ කියනවා. ඒ නිසා ඇහැ තිබුණාට මේ ඊළඟට රූප ඇහැ නැති කරාට රූප එහෙම මේකෙන් නිදහස් වෙන්න බෑ. එහෙනම් මේකෙන් නිදහස් වෙන්න එක ක්‍රමයක් තියෙනවා. මොකද්ද? බන්ධනය තමයි අයින් කරේ. තමයි නන්දි රාගය කියන්නේ. ඒක තමයි මේ තියුණු ප්‍රඥාව නැමැති ආයුධය ආරම්භ වෙන්නේ. තණ්හාව තමයි කපලා සිඳලා විනාශ කරලා දාන්නේ. ඒතර මේ තණ්හාව තියෙනකන් තමයි ඇහැ ප්‍රශ්නයක් වෙන්නේ. ඇහැ අපිට ආයතනයක් කියලා දුක හදලා දෙන්නේ. තණ්හාව තියෙනකන් මිසක ඇහැ තියෙනකන් මොකද රහතුන්වාම රහතන් වහන්සේලාට ඇස් පේනවනේ සත්‍ය තියෙනවනේ නේද? ඒතර මේකේ තියෙන බන්ධනය තමයි ප්‍රශ්නේ. අර තව දේශනයක් තියෙනවා කොට්ටිත ස්වාමීන් වහන්සේ සාරිපුත් මහ රහතන් වහන්සේ සාකච්ඡාවක් අහනවා මේ සාරිපුත්යන් වහන්සේ මේ ඇහැ මේ රූප වලට බැඳිලාද තියෙන්නේ? මේ රූප දැක්කම හරි අවුලක් ඇති වෙනවනේ. ඒ නිසා මේ ඇහැ බැඳිලාද ওই රූප වලට තියෙන්නේ? එහෙම නැත්නම් රූප ඇහැක බැඳිලාද තියෙන්නේ කියලා අහනවා. එදරක ඇහැ රූපයට බැඳිලත් නෑ රූපය ඇහත් එක්ක බැඳිලත් නෑ. එදරක මොකක්ද එහෙනම් කිව්වේ? කිව්වා මේ දෙක බන්ධනය කරලා තියෙන තණ්හාවෙන් කිව්වා. එහෙම නැත්නම් ඇහැ රූපයට බැඳිලා කියලා එකක් නෑ. රූප ඇහැට බැඳිලා කියලා එකක් නෑ. මේක දැන් මේ රූප ඇහැට රූප පේනින්ද රූප පේනවා මේ කියන එකක් නෙවෙයි. මේකේ බන්ධනයක් කරන. එකතු කිරීමක් කරනවා. ආන්න ඒක තමයි මේකේ ප්‍රශ්නේ කිව්වා. උපමාවක් පෙන්නවා. කළු ගණකුයි සුදු ගණකුයි ඈඳනවා. ඈඳලා ඉතින් දැන් දෙන්න යනකොට එක්කෙනෙක් කියනවා අර කළු ගුණා නිසා නේද සුදු ගුණා යන්නේ කියනවා. තව කෙනෙක් නෑ. එයා කියනවා සුදු ගුණා හින්දා තමයි කළු ගුණා යන්නේ කියලා කියනවා. හැබැයි දෙන්නගේම උත්තර හරිය වැරදි. හේතුව මොකද? මේ දෙන්නම යන්නේ කම්බින් ගැට ගහලා තියෙන හින්දා. සමහර අය කියනවා ඇස් තියෙන හින්දා මේ ප්‍රශ්නේ. මගේ දැස් අන්ධ වෙන්න ඕනේ නේද? එහෙම කියනවනේ. මගේ මේ පේන හින්දානේ මේ ඔක්කොම නේද? ඒ නිසා හිතනවා ඇස් තියෙන හින්දා තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ සද්ද අහන තැනක ඉන්න හින්දායි මට මේ ප්‍රශ්න තියෙන්නේ. ඒ නිසා එයා හිතනවා ඒක තමයි ප්‍රශ්න. නමාරු තියෙන මේ බාහිර දේවල් පේන හින්දානේ ඕකුන් නොපෙනෙන්න ඕනේ. ඕකුන් නැති වෙන තමයි ඇහැට පේනවා විනාශ කරන්න මිනිස්සු දෙස් තියෙන හින ගහන්න ඕනේ සහ ගහන්න ඕනේ. සහ ගාලා හින ගාලා ඒකට නැති වුණාට පස්සේ මොකද වෙන්නේ? ආන්න ප්‍රශ්නේ වෙරෙයි කියලා හිතනවා. ඉතින් ඒ හින්දා තමයි මිනිස්සු මේ බාහිර දේ විනාශ කරන්න යනවා. මොකද ඒක තමයි බන්ධනේ වගේ පේන්නේ. නරකයි ඉන්න හින්දා අපිට ප්‍රශ්නේ. අපිට මේ බයින මිනිස්සු හින්දා ඉන්න හින්දා දුක් විඳින්නේ කියලා පේන්නේ. ඒ වගේම ආයතන ඔස්සේ හැම එකක්ම එහෙමයි. ඉතින් ඒ නිසා අපි බලන්නේ අර බාහිර දේ විනාශ කරන්න නැති කරන්න යන්නේ. නමුත් ඒක නෙවෙයි ප්‍රශ්නේ. මොකද්ද? අන්න තණ්හාව ආසාව නන්දි රාගය තමයි ප්‍රශ්නේ. එහෙනම් කබේ කපන්න ඕනේ. කබේ කැපුවා පස්සේ දෙන්නට කොහොමවත් බැඳිච්ච අය නෙවෙයි. දෙන්න දෙපැත්තට යන්නේ එතකොට. අර වගේ එකට ඇදගෙන යන්නේ. ඒක වෙලාවට එක්කෙනෙක් ඇදගෙන අනිත් එක කරන්න යන්න. අනිත් එක නැදගෙන යනවා වගේ පේන. නේද? ඉතින් ඒ නිසා අපිට පේන ඇහැ රූප කරා දුවන නැත්නම් රූප ඇහැ කරා එනවා. එහෙම එකක් නෑ. මේ දෙගොල්ල බන්ධනය කරන්නේ මොකද්ද? නන්දි රාගය. ඒතර අපි යන්නේ තණ්හාව තමයි නැති කරන්නේ. නන්දි රාගය තමයි අර තියුණු ප්‍රඥාව නැමැති ආයුධයෙන් මෙව කරන්නේ. ඒතර ඒ තණ්හාව පදිංචිලා ඉන්නේ හැබැයි කොහෙද? බැඳලා තියෙන්නේ කවුද? දැන් කරත් දෙන්නද බැඳලා ඉන්නේ නේද? ඒ වගේ තණ්හාව ආශාව කියන එක පදිංචි වෙලා ඉන්නේ කොහෙද?
ඇහැ තුළ. ඒකයි ඇහැ අවබෝධ කරගන්න ඕනේ. ඇහැ පරිඤ්ඤය කියලා කියන්නේ ඒකයි. ඒකයි ඇහි ප්‍රශ්නේ වෙයි. ඇහැ නිට්ටියද අනිත්‍යද මේ කල්ලාතු ප්‍රශ්නේ වෙයි ඒකයි. මේ උපමා කියන්නේ ඉස්සෙල්ලා ඒව මොකද්ද? ඇහැ නිට්ටියද අනිත්‍යද කියලා. ඒ නිසා තමයි එහෙනම් මේ ඇහිට යථාර්ථය නොදැක්ුණොත් මොකද වෙන්නේ? ඡන්දරාගයක් හැට ගන්නවා ඇහැ පිළිබඳව. ඇහැ මම මගේ මට අයිති නිත්‍ය සුඛයි ආත්මයි කියලා හිතනවා. ඒ මුල් කරගෙන අර නොයෙක් කෙලෙස් හට ගන්නවා. ඒ නිසා තණ්හා ආශාව කියන එක නිතරම පදිංචි වෙලා ඉන්නේ මේක. ඒකයි අර සතිපට්ඨාන සූත්‍රය බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ සාකෝපනේසා තණ්හා කත්ත උපජ්ජමානා උපජ්ජති කත්ත නිවිසමානා නිවිසති. මේ තණ්හාව කොහෙද දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ කොහෙද? නහරවැල්. කොහෙද නහරවැල් තියෙන්නේ? එතන කියනවා ඔක හරකගේ ඇතුලේ තමයි ප්‍රශ්නේ ටික තියෙන්නේ. එතන කියනවා මේ එළදෙනගේ උඩ හැමෙත් ප්‍රශ්නයක් නැහැ. මස් වලත් ප්‍රශ්නයක් නැහැ. තියෙන්නේ මොනවද? නහරවැල්. එතන නහරවැල් කොහෙද තියෙන්නේ? එතන අපි කියනවා හමයි මසුයි අතර තමයි ඔය නහරවැල් සිවි අරුම තියෙන. ඕක තමයි ප්‍රශ්නේ. එහෙනම් මීට පිය දාලා කපලා දාන්න ඕනේ නේද? ඒ වගේ වරසුදු ගුණයි ගනුගෙන බැදලා තියෙන කඹේ තමයි පස්සේ නම් කපන්න ඕනේ කඹේ. ඒකයි. ඒ වගේ කියනවා මෙතන මේ තණ්හා ආශාවනේ ප්‍රශ්නේ නේ. නන්දි රාගයේ ප්‍රශ්න ඕකයි කපලා දෙන්නේ. යා කපන්න යා අයින් කරන්න ඕනේ. යා අයින් කර විනාශ කරන්න ඕනේ නැති කරන්න. ඉතින් යා කොහෙද දැන් ඉන්නේ? නැති කරන්න ඕනේ කියලා. ඊට පස්සේ කොහෙද යා ඉන්නේ කියලා අහනවා. එතන කියන සාකෝපනේසා තණ්හා කත්ත උපජ්ජමානා උපජ්ජති කත්ත නිවිසමානා නිවිසති. මේ තණ්හාව කොහෙද උපදිනවා නම් උපදින්නේ? කොහෙද පදිංචි වෙලා ඉන්නවා නම් පදිංචි වෙලා ඉන්නේ. එතන කියනවා යම් ලෝකේ පිය රූපං සාත රූප. මේ ලෝකේ යම් ප්‍රිය ස්වභාවයෙන් යමක් ඇද්ද? මිහිරි ස්වභාවයෙන් යමක් ඇද්ද? ඔන්න ඔතන තමයි අර තණ්හාව පදිංචි වෙලා ඉන්නේ. නන්දි රාගේ තණ්හා පදිංචි වෙලා ඉන්නේ. එතන නිවිසමානා නිවිසති ලැබුම්ගෙන පදිංචි වෙලා ඉන්නේ කොහෙද? එතන කියනවා. එතන මොකක්ද කියලා අහනවා. අන චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති. සතිපට්ඨාන සූත්‍රය අරන් බලන්න පුළුවන්. ධම්මානුපස්සනාවේ සමුදය මේ දුක්ඛ සමුදය විස්තර කරන බුදුරජාණන් වහන්සේගේ වචනින්ම තියෙන හරිය ලස්සනට චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති. මේ ඇහැ කියන්නේ මේ ලෝකේ හරිම මොකද්ද? ප්‍රියමනාප දෙයක්. මේක මේ අප්‍රියමනාප එකක් නෙවෙයි. ඇයි අප්‍රියමනාප වෙලා නැත්තේ? මේකේ ඇත්ත අපි සසර පුරා දැකලා නැහැ. ඇත්ත දැකලා නැහැ. පෙවුනේ හැම මොකක් හැටියද? තියෙන දෙයක් හැටියට පෙවුනා. සැප හදලා දෙන දෙයක් හැටියට පෙවුනා. ඒ වගේ මගේ දෙයක් හැටියට ඇහැ කියන්නේ අපි මම මගේ මට අයිති දෙයක් හැටියට. ආනේ දැකින්ද ඇහැ මොකද උනේ? ප්‍රියයි මනාපයි. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේ කල්ලාතු මොකද කරේ? කල්ලාතු මේ වචක්කු නිච්ඡම්වා අනිච්ඡම්වා. ඒ අය ලවා මොකද කරේ? ලකුණු කපලා දැම්මා. දැන් ප්‍රියමනාප කියලා හිතානින් නේද? ඒ නිසා මොකද කියන්නේ? හිමීට ලකුණු කපවුවා. ඒ කට්ටියගෙන් මෙහුවා ඇහැ නිට්ටියද අනිත්‍යද? ඒතරක ස්වාමීනි අනිත්‍යයි. ඒ වගේම මේ විදිහට ආයතන 6ම ඇහුවා. එතකොට මොකද වෙන්නේ? කිව්වා අනිත්‍යද යමක් අනිත්‍ය නම් ඒක දුකයි. ඉතින් යම් දුකයි නේක මම මාගේ මටයි කියලා මේ පදිංචි වෙලා ඉඳීම හරිද? මේ ඇතුළේ පදිංචි වෙලා ඉඳීම ආදී දුක සුදුසු නෑ කියලා. දෙහෙම කියන්නේ හේතු කල්ලාතුන් නිතරම බල ඉන්නේ මේ ආස්වාදෙන්නේ මොකද ආදීනව තමයි බලන්නේ. ඇහැ කියන්නේ අනිත්‍යයි. ඇහැ කියන්නේ මම මාගේ මටයි එකක් නෙවෙයි. ඒ විදිහට අන්න අර යථා ස්වභාවය දකින්නකොට තමයි යන්නේ ඇහැට තියෙන ඡන්ද රාගය අන ඡන්දය කියන්නේ කැමැත්ත. ඇහැට හරි කැමැතියි රූප බලන්න ඕනේ. කනට හරි කැමැතියි ශ්‍රද්ධාන්. ඇද්දක අන්ධ කරන්න යනවා. කැමැති නැයි රූප බලන්න තියෙන ආශාව නිසා. රූප බලන්න ආශාව හිට නැති වෙන ඊට පස්සේ ඇද්දක ඉල්ලුවොත් දෙන්න පුළුවන් වෙයිද? පුළුවන්. අර බිසුණීන් වහන්සේ නමක් අන්දවනීට යන භාවනා කරන්න යනකොට සල්ලාල මිනිසෙක් ඉදිරියට ඇවිල්ලා ඉඳලා ඉතින් මේ බිසුණීන් වහන්සේ වර්ණනා කළ ඔබතුමී නම් මාර ලස්සන කෙනෙක් හරි තරුණයි ඇයි අප්පා පැවිදුනේ අන කියලා එන්න මාත් එක්ක මොකද්ද ඔය දුක් විඳින්නේ මේ මම ඔයාට මේ වගේ මාළිගා හදලා දෙන්නම් අරවා දෙන්නම් මේවා දෙන්නම් කියලා කිව්වා. ඉතින් එතකොට බිසුණීන් වහන්සේ ඔයා කියනවා මට නම් අනේ තේරෙන්නේ නැහැ මේ කුණු කයක් වර්ණනා කරන එක මට නම් මොකද්ද කියලා ඔයා කියන එක මට තේරෙන්නේ නැහැ කිව්වා. ඇයි? දැන් අපි මේ ජරා කුඩක් මේ සුවඳයි යරෙමින් ගියොත් අපි කියනවා අනේ අපිට තේරෙන්නේ නැහැ මොකක්ද ඒකේ තියෙන
සුවඳ කියලා. ඒ වගේ තමයි ජීවිතය අවබෝධ කරගන්න ඉන්න මේ වර්ණාව තේරෙන්නේ නැහැ. දැන් මේ වර්ණාව පේන්නේ නැහැ නේ. ඒ තුර ඒක තේරෙන්නේ නැහැ ඇත්තටම. ඒතර කිව්වා ඔහොම කියලා මොනවද මේකේ ආස කරන්න තියෙන්නේ? ඒතර ඔබතුම කිව්වා ඇස් දෙක තමයි මට දාලා යන්න බෑ කිව්වා. ඇස් දෙක ඇස් දෙක නම් දාලා යන්න බැරි ඇස් දෙක යන්න කිව්වා. මට යන්න දීලා දාලා යන්න බැරි තියෙන දැන් ඇස් දෙකනේ. මගේ ප්‍රශ්නයක් නෙවෙයිනේ. ඇස් දෙක නම් දාලා යන්න බැරි. මෙන්න ඇස් දෙක කියලා ගලවලා දුන්නේ ඇයි? හෙට ඉඳලා දැන් බලන්න ආසාවක් බලන්න ආසාව නැතිද ඇහැ ඕනෙත් නෑ. ඇහැ ඕනි බලන්න ආසාව තියෙනකම් පමණ. ඇහැ මගේ කරගෙන මම මැරෙනකම් නැත්නම් මම පිරිනුවම් පානකම් ඇස් දෙක නම් දෙන්න ඕනේ. ඔයා මොනවා ඉල්ලුවත් ඇස් නම් දෙන්න බෑ. ගෙදර ඉන්න අනේ ඇස් නම් ඉල්ලන්න එපා. ඉතින් එහෙම එකක් නෑ. මොකද ඇස් අවශ්‍ය නෑ. ඉතින් ඒ නිසා තමයි ගලවලා දුන්න ඇර යන්නේ කියලා. ඒ මොකද දන්න ඇහි යථා ස්වභාවය අවබෝධ කරගන්න. මොකද ඇහැ අවශ්‍ය නැහැ. මොකද ඇහැ කියන්නේ කොහොමත් මේක ඉතින් මහ පොළොවට පස්සට යන එකක්. ඉතින් කාට හරි ඕනනම් ඇර යන්න. ඔයාට ප්‍රශ්නේ තියෙන්නේ මන් නෙවෙයිනේ දැන් ඇහැනේ. ඉතින් ඇහැත් ඇර යන්න මට පැත්තකට වෙලා ඉන්න දීලා කරදර කරන්නේ නැති ඉතින් කිව්වා. ඉතින් මේ විදිහට මේ තණ්හාව කියන එක එතකොට මේ පදිංචි වෙලා ඉන්නේ කොහෙද? මේ ආයතන 6. ආධ්‍යාත්මික ආයතන 6 පදිංචි වෙලා බාහිර ආයතන. ඒතර මේ ආධ්‍යාත්මික බාහිර ආයතන නිතරම එකතු මොකද වෙන්නේ? එකතු වෙනවා. ඒ එකතු වෙන්නේ මොකක්ින්දද? අන්නර තණ්හාව පදිංචි වෙලා. තණ්හාව තමයි එකතු කරන්නේ. තණ්හාවට කියන සිම්බනී කියලා. මෙහුම්කාරය කියලා. නිතරම ඒ වගේ තණ්හාව කියන ගම් තිබ්බොත් කියන්නේ කාන්දම් වගේ ඇලෙනවා. දැන් කාන්දම් කොහේ හරි තිබ්බොත් යකට වස් ගාලා ගිහලා ඇලෙනවා. ඒ වගේ කොහේ හරි රූපයක් දැක ගම මොකද වෙන්නේ? හැරි හැරි බලනවා. එයි අන්න කාන්දම් වගේ අන්න තණ්හාව තියෙනකම්. තණ්හාව නැතුනොත් හැරි හැරි බලනවද? අපි දැන් කාල් ගොඩවල් එහෙම දැක්කම හැරි හැරි බලනවද? එහෙම බලන්නේ නැහැ. එහෙම බලන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් අනිත් රූප එහෙම බෑ. මොනවාරි අලුත් දෙයක් මොනවාරි අපි කැමති දෙයක් දැක්ක ගම අපි ආපස්සට හැරිලා ගියාට පස්සෙත් බලනවා නේද? ඒ බලන්නේ මොකද? අපි අර කාමී තණ්හාවෙන් බන්ධනය කරනවා නිතරම. තණ්හාවෙන් එකතු කරනවා නිතරම. ඒ නිසා තණ්හාව නැති වුණොත් එහෙම ඇහැ තිබ්බට ප්‍රශ්නයක් නැහැ. ඒ දෙන්න ගියා ඒකයි කියන්නේ හැම ආය තිබ්බට මේ කෙනෙක් අර පරණ විදිහට මින්වන්කොට එහෙම නැහැ. රාතන් වහන්සේ නමක් කියන උන්වහන්සේ ඉදිරි රූප තියෙනවා ශෝක එකට බල සතුට වෙනවා කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. ඉතින් ඇහක් තියෙනවනේ දැන් සද්ද සින්දු තියෙන තැනක රාතන් වහන්සේ වැඩි ඉන්න වෙනවා සමහරට. දැන් කාලේ ඉතින් සමහරට බස් එක යනවා කියමු නැත්නම් පාර යනවා කියමු. ඉතින් මේ හැමතැනම ස්පීකර් දාලා සවුන්ඩ් දාලානේ තියෙන්නේ. ඒතර හිතනවා රාතන් වහන්සේට සින්දු ආහා සතුට වෙවි යනවා නැති. හැබැයි රාතන් වහන්සේ සින්දු ඇහෙන්නේ නැහැ කියලා එක්කුත් තියෙනවද? සමහරලාට අහන් කියන්නේ වෙන මේක කීතුව නැත්නම් සින්දු ඇහෙනවා. නමුත් ඒක අන්න තණ්හාවෙන් ගැට ගහන්නේ නැහැ. අහන්න ආසාවක් නැහැ. උන්වහන්සේට හැරි හැරි අහන්නේ ඇහෙන්නේ නැත්නම් ළඟට ගිහිල්ලා අහන්න යන්නේ නැහැ. ඉතින් එහෙම අවශ්‍යතාවයක් නැහැ. එතකොට ඒක නිතරම අර බන්ධනය කරන්නේ මොකද? මේ තණ්හාවෙන් තමයි බන්ධනය කරන්නේ. ඉතින් ඒකයි මේ අපි ඇහැට අනුතුරු කරන්න දෙයක්වත් නැහැ. රූප වලට අනුතුරු කරන්න දෙයක්වත් නැහැ. කරන්න තියෙන එකම දේ මොකද්ද? මේ දෙන්න එකතු කරලා තියෙන බන්ධනය. ඒක අපන්න ඕනේ ඡන්ද රාගය. ඒක තණ්හා ආශාව වෙයි තියෙන්නේ කොහෙද? ඇහැ පිළිබඳ. ඒකයි ඇහැ යථාර්ථය බල ඇහැ නිත්‍යම්ම අනිත්‍යම්ම අන්න ලකුණු කපන. ඇහැ නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. යමක් අනිත්‍යන සබයි දුක දුකයි. ඒතර කැමති වේද දුකට? ඇහැ දුක නම් දුක කැමතිද? නැහැ. ඒ වගේම යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙලා යනවා නම් කල්පනා කිරීම හරියද මම මාගේ මට ඇති කියලා. ඒතර කියන නොහේ තම්බද ස්වාමීන් සුදුසු නැහැ. ඒතර තමයි ටික ටික මේ ආසා අහාට තියෙන තණ්හාව නන්දි රාගය නැත්නම් ඡන්ද රාගය මොකද වෙන්නේ? ටික ගන්න නැති වෙන කැපිලා යනවා. මොකද ප්‍රඥාවෙන් දකින්න ඇහි ඇත්ත පේන්න මොකද ඉන්නේ? කැපිලා යනවා. මොකද නහර වෙල. ඒ තමයි මේ තණ්හාව. නැත්නම් නන්දි රාගය කියලා මෙතන කියන්නේ නන්දි රාගය නැති වෙලා යනවා. මේකත් දීර්ඝ දේශනාවක් අපි ඉතිරි හෙට දිනේදී අපි ඉතිරි කොටස ශ්‍රවණය කරමු. ඉතින් අද දිනේදී තාම සන්තෝෂයට පත් වෙන්න ඕනේ. එතකොට
බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ අපට නොයෙක් උපමාප අරගෙන ඊළඟට ඒ ධර්මය ඒ කාලෙ නිතරම මේ විදියට ආදීනුව බැලීමකද මේ අපි දන්නවා දැන් තන්නාව යයි කරන්න තියෙන තුළ තන්නාව ඇතිවෙන්නේ ආස්වාද වසයෙන් ලෝක දේවල් දකින සාහිතන ආස්වාද වසයෙන් දකිනකම් අපිට තියෙන පශය නිසා තමයි මේ විදිට ප්‍රශ්න කරලා අර ආදීනව මතු කරලා පේන මේ අනිත්‍යයි මේක දුකයි මේක තමන්ට ඒක ඒ නිසා තමයි ආදීනව විකාශනය කරලා පේන බල එතොට පෙන්න්නනකොනකද වෙන්නේ ඒ පේට අපි දැන් සමාරුග දොස් කියන්නේ මේ මයිත අර පෙන්න්න ආරයකද අර පුද්ජලයට තින කැමැත්ත නැතිවෙල නාන්නේ වගේතම උන්වහන්සේලා ඒ කාල ධර්ම දේශනා කරනකුට මේව කරන ති අපිට මේ දේශනය කරමු අද දිනේදිත් ඉතාම සන්තෝෂයට පත්වෙන් ඕනි භාගවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරන්නට දේශනා කරම ඒ උතුම් වටිනා ධර්මය අපි ශ්‍රවණය කරාතින් මේ තුළිනුත් අපි තාම සද්ධහාව ඇතිකර ගණ්ඩෝනි සම්මා සම්බුද්ධූ භගවා භාගතුන් වහන්සේ කාන්තෙම සම්මා සම්බුද්ධයි ස්වාකාතු භගවතා ධර්ම භාගතුන් වහන්සේක ධර්මය ස්වාකාතයි දැ බාඩ පෙර අහපු දේශනත් එක කිසිම නොගැල පිල්ලක් එහෙම හැම වෙලේම කියන තන්නාව ප්‍රහණය කරන්න නේද ඇහැ කොයි වෙලේකුවත් පොට්ට කරගන්න කතා කරන්නේ නෑ ඇහැ පරිඥය කරගන්න අවබෝධ කරගන්න එතර කොහේකිවත් මේ තන්නාව තියෙන්නේ මොහ පිළිවද ඇහැ පිළිබඳ එත නහර වැල් තියෙන්නේ මොහකතරද බන්ධන තියෙන්නේ මේ හමයි ඒ වගේ තමයි පෙන්න්න අජ්‍යතික බාහිර දෙක සම්බන්ධ කරන්න මේ තන්නාව එතට දුකහටගන්න තන්නාවෙන් කියනක කොහෙකිවත් එකයි ස්වාක්හාතු භගවතා දම්මු ඉළඟට සුපටිපන්නෝ භගවතු සාවස් භාගතුනාගේ සාව සංඝයා මේ වගේ නිවැරදි මාවතත කළ මේ දේවල්වලින් උන්වහන්සල නිදහස් වෙලා උන්වහන්සල ගිය මඟ හරි මග එකයි සුපටිපන්නෝ භගවතෝ සාවක සංගවිතයන් සාප්ට මේ දේශනාසීම තුළ තිවිධ රත්නය කිරීම අප්‍රමාණ සද්ධාවක් ඇතිවෙන ගෞරය පත්තියක් ඇතුළ ඒකම ඒ චිත්තක් ප්‍රසාදයෙන් අපිට බොහෝ කාලයක් හිත සුව පිණිස හේතුවෙනවා. ඒ පිචේ භික්කවේ ධම්මේ පසන්න අග්ගේතයේ පසන්න යමෙක් ධර්මය කරේ පහදිනවනම් ඒ අය අන්න අග්‍රහත්තානය පැහැදිනවා අගේ කෝපන පසන්නානම් අක්බෝ විපාකුත් අග්‍රහත්තානය පැහැදිරන අග්‍ර විපාක ලැබෙනවා. එනිසා මේ ස්වාකාත ධර්මය බුදුරයන් වන්ස කරන්නේ එකයි සද්ධහ මාත්‍රයක් ඇති කරගත්තත් පේව මාත්‍රයක් ඇති කරගත්ත ස්වර්ග උපදින සප්‍රමාණ පුුණ ශක්තයක් අපේ චිත සන්තාන තුළ රැස්වෙනවා. ඒවගේම ධර්ම දේශනා සඳහදායකත්තේ සැබියන ධර්ම දානමය පින්කම් වසයෙන් අපේ චිත සන්තාන තුළ ප්‍රමාණ පුුණ ශක්තියක් ඇතිනවා. ඒවගේ මේ වගේ දේශනා සිද්ධ කිරීම බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ අමුෘතය දානය දෙනවා. අමතන් දදෝච යෝහෝති යෝ ධම්මී මනු සාතති යමින් ධර්මින් අනුශාසනාවක් කරනන යා නිවන දන් දෙන කෙනෙක නිවන පරිත්‍යාග කරනවා. ඒ නිසා ධර්මය දේශනා කිරීම තුළින් අපේ චිත සන්තාන තුළත් අමුෘත ධාරමී පින්කමක් ඇතිනෙන් සාපි ශීල් දෙනා එකතු වෙලා ප්‍රමාණ පුුණ ශක්තියක් අද මේ මොහොතේදී සිද්ධ කර ගන්ටයුතුනම් ඉතින් අදදිනේදත් මේ වගේ උතුම් දේශනාව සිද්ධ කළය සඳහා අනුග්‍රහය දක්වල පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. සානිකා නරසිංහ මහත්මිය ඇතුළු පවුලේ සිරු දෙන එකතු වෙලා මේට දින 12කට පෙර ජූනි මස 15 වෙනි දින පරලෝ සැපත් එන්.එම්. සෝමාවතී මැණිකේ පින්වත් මෞතුමියට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි රැස් කරගත්තා මේ උදාාරතර පුණ්‍ය ධර්මයන්ගේ පින්වත් මෞතුමියට අනුමෝදන් කරමු අනුමෝදන් වේවා. එතුමිය ලැබූ ජීවිතය සුවපත් කරගන්න ලැබූ ජීවිත ආවිෂයෙන් වර්ණයෙන් සැපින් බලෙන් සමුර්ථමත් ජීවිතයක් වේවා. ඒවගේම මේ සංසාර දුකින් එතරව නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න මේ උතුම් ධර්ම ශ්‍රවණය ධර්ම දානමය දේශනාමය උතුම් පින් අනුමෝදන්වලා එතුමියගේ ජීවිතය සුවපත් භාවයටම පත්වේවා කියලා අපි පින් අනුමෝදන් සිද්ධ කරමු. ඒවගේම මේ පින්නතුන් හැම දෙනාම නමින් මිය පරලෝකී යම් තාක් ඥාතියක් නැත්නම් අතීත සංසාරයේ පටන් මේ ජීවිතය දක්වා ඒ සියලු ඥාතීන් අපි රැස් කරගත් මේ අප්‍රමාණ පුණ්‍ය ශක්තිය සියලු ඥාතීන්ට අපි අනුමෝදන් කරමු. සියලු ඥාතීන් මේ පින දැක සාදු කියලා අනුමෝදන් වෙලා එයාගේ ලැබූ ජීවිත සුවපත් කරගන්න සසර ගමන සුවපත් කරගන්න නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න මේ පින උපකාර වේවා කියලා සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. අල්පේශාක්‍ය මහේශාක්‍යද දිවිරාජ මණ්ඩලය සදේවරත්ම සතරවරන් දෙවියන් ඇතුළු යන්තාත් දෙවියන් ඇත්තන් දිවිරාජ මණ්ඩල ඇත්තම් ඒ සිරු දෙවියෝ මේ පින දැක අනුමෝදන් කරලා දෙවියන්ගේ ජීවිත සුවපත් වේවා සසර ගමන සුවපත් කරගන්න මේ පින උපකාර වේවා කියලා පින් අනුමෝදන් කරමු.
සියලුම ලෝකවාසී සත්වයන්ට සියලු මේ පින අනුමෝදන් කරමු. සියලු සත්වයෝ මේ පින දැක අනුමෝදන් වෙලා එයගේ ජීවිත සුවපත් වේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේ මේ රැස් කරගත්තා වූ අනන්ත අප්‍රමාණ පුණ්‍ය ධර්මයන් මේ දිනවල මේ ලෝකවාසී සත්වයන්ට හැටවිලා තියෙන මේ වසංගත රෝගී තත්ත්වයේ ලෝක සත්වයාගේ දුර දැනට අසනීප ඉන්න අයට නිරෝගී භාවය ලැබේවා. අනිත් අයට මේ උවදුරින් ආත්මදිත සියලු දෙනාටම සත්‍ය ධෛර්යය ලැබේවා කියලා ලෝකයට අපි ආශිර්වාද කරමු. ඒ වගේ මද දිනේදී මේ ධර්ම දානය සඳහා දායකත්වයේ සැපයූ ඒ වගේ මද දිනේදී දානමාන ආදී උපස්ථාන සිද්ධ කරමු. ඒ වගේම මේ සඳහා යම් අනුග්‍රහයක් වුණා ඒ සියලු දෙනාටමත් ඒ වගේම මේ සියලු කටයුතු සංවිධානය කරන මේ පින්තුන් හැම දෙනාටමත් පවුලේ දූදරු ඥාති මිත්‍ර හිතයිසි හැම දෙනාටත් ධර්ම ශ්‍රවණය කරපු හැම දෙනාටමත් සතක් වේවා සාන්තියක් වේවා යහපතක් වේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා රජුන්ගෙන් සරුන්ගෙන් ගින්නෙන් ජලයෙන් වසවිසාදයකින් කිසිම අන්තරාවක් නොවේවා කරන යන රැකී ආරක්ෂා වෙලෙහෙනදන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සියල්ලම සාර්ථක වේවා. තව තවත් සම්බුද්ධ ශාසනය මුල් කරගෙන දානාදී පින්කම් සීලාදී ගුණ ධර්ම සමත විපස්සනා භාවනාවත් දියුණු කරගෙන මේ ජීවිතයේදීම මේ ධර්මය අවබෝධ කරගන්න සියලුම පහසු විවරණ සැලසේවා කියලා අපි සියලු දෙනාටම ආශිර්වාද කරනවා. මියගිය ඒ මෞතුමිය තුල යථා ඥාතින් නැත්නම් ඒ සියලුම අපි හැම දෙනාගේම ඥාතින් සිහිපත් කළා මේ පින අනුමෝදන් කරමු. මේ පින අනුමෝදන් වෙලා ඒ සියලු ඥාතීන්ගේ ජීවිත සුවපත් වේවා කියන හැඟීම ඇති කරගෙන අපි පින් අනුමෝදන් කරමු. ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ එතාවතාචම්මිහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එතාවතාච අම්මිහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ භාග සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. සිද්ධ කරගත් ආදාරතර පුණ්‍ය ධර්ම අනුභව බලෙන් සම්දෙනාට සිත සාන්තිය ආපතු උදා වේවා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං අනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡයං කමතමේ භන්තේ ඕකාස කමාමි භන්තේ ဒ ුතියම්පි ඕකාස කමාමි භන්තේ තතියම්පි ඕකාස කමාමි භන්තේ සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්ධං පස්සිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියං සද්ධා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනය මගින් මාස 3ක් තිස්සේ අඛණ්ඩව අන්තර්ජාලය ඔස්සේ පවත්වාගෙන යන ලබන ධර්ම දේශනා මාලාවේ අද ජූනි මාස 27 වෙනි සෙනසුරාදා ධර්මානුශාසනාව පවත්වා වදාළේ බද්දේක විහාරී පදනමේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වැගුරුපල විමල ඥාන ස්වාමීන් වහන්සේ. බොහෝ දෙනෙකුගේ ධර්ම අවබෝධය වඩා වර්ධනය කරමින් චිරාත් කාලයක් ශාසනික සේවයේ යෙදීම සඳහා අරු ස්වාමීන් වහන්සේට ශක්තිය ධෛර්ය වාසනාව නිදුක් නිරෝගී සුවසිත සහ චිරජීවනයේ වේවා ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීම සඳහා ධර්ම ශ්‍රවණය කිරීමෙන් අප සියලු දෙනා රැස් කරගත් උදාර කුසලානිසංසයද හේතු වාසනා වේවායි සාදුකාරදී පුණ්‍යානුමෝදනා සිදු කර ආශිර්වාද කරමු. සාදු සාදු සාදු. මෙම ධර්මදේශනා මාලාව අඛණ්ඩව මාස 3ක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සිදු කෙරෙන විශේෂ පුණ්‍යානුමෝදනාවට දැන් අපි සවන් දෙමු. අවසරයි ස්වාමීන් වහන්සේ, පිරිනු තෙමසක් පුරාවට බුදුන් වදාළ යථාර්ථය පනවාගත් කයට දැනෙන පෙනෙන වකවානුවක
තම නිවන් මඟ පූර්ණයට යොදවා ගත හැකි කාලයේ වැය කොට අප කෙරෙහි අනුකම්පාවෙන් ඒ අමා දම් සයුර අර්ථයෙන් ධර්මයෙන් දේශනා කළ අපගේ ප්‍රධාන අනුශාසක අතිපූජනීය වැයකඩපොළ ඥාන ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සියලු දේශකයන්න් වහන්සේලාට අප්‍රමාණ පින් සිදු වේවා. වහවහ පතන්නා වූ බෝධියකින් නිවන් පූර්ණය වේවා. එලෙසම දන් වැඩසටහන් විකාශනය කිරීමේලා අනුග්‍රහක දැක් වූ සියලු ගිහි පැවිදි උත්තමයාන්ටද මෙම දේශනා මාලාව සාර්ථක කර ගැනීම සඳහා නන්නායුරින් සහයෝගය දැක් වූ සියලුම දෙනාටද එදිනෙදා ධර්ම ශ්‍රවණය කරන සියලුම දෙනාටද අනන්ත අප්‍රමාණ පින් අනුමෝදන් වීමෙන් ඒ අමා මහ නිවන් සුව බොහෝ දුර නොවේවා. ඔබ අප සියල්ලෝම පරම පූජනීය නිවනින්ම පිරිනිවේවා. සාදු සාදු සාදු.